ඒකට අපි අද පටන් ගන්න සිංහල ටයිපින් කියන ලෙසන් එක. මේක දේශන මාලාවේ තියෙන තව එක දේශනයක්. එතකොට සිංහල ටයිපිනුත් අපිට පුළුවන් වෙන්න ඕන ඔෆිස් එක ගියාට පස්සේ වැඩ කරන්න. අපිට භාෂා දෙකක් තුනක් පුළුවන් නම් ගොඩක් හොඳයි. සමහරට ජොබ්ස් කරන අයත් ඇති, ජොබ්ස් නොකරන අයත් ඇති, ඉදිරියේදී ඇප්ලයි කරන්න බලාපොරොත්තු වෙන අයත් ඇති. ඉතින් ඉන්ටර්විව් එකදී මේවා ගැන අහනවා. කම්පියුටර් ඉගෙනගෙන තියෙනවද? කම්පියුටර් ICT ගැන දන්නවද? එහෙනම් ඉංග්‍රීසි ටයිපින් කාටත් පුළුවන්. දැන් අපි ඉංග්‍රීසි ටයිපින් ගැන හදාගත්ත ගොඩක් ඒවා. සිංහල ටයිපින් දන්නවද? එලා ඔයගොල්ලෝ ඇහුවොත් එහෙම ඔයගොල්ලොන්ට එකපාරම නැක්කිය වුණොත් වැඩක් නැහැ. තව දෙමළෙමුත් ටයිපින් අහනවා. ඒවා දැන් ලංකාවේ තියෙන ප්‍රධාන භාෂා දෙක සිංහලයි දෙමළයි. දෙමළ කියන්නේ දෙවන භාෂාව. ඒතර අපි කතා කරගෙන හිටියා කැම්පස් එකත් එක්ක. තව අපේ ටීචර් කෙනෙක් ඉන්න හොඳ ටැමිල් ටීචර් කෙනෙක්. එයාව සම්බන්ධ කරලා ඔයගොල්ලන්ට දෙමළ කෝස් එකකුත් කරන්න. ඉතින් මේ වගේ ඉදිරියේදී ලොකු සැලසුම් තිබුණා. සමහර අය ඉතින් ඒවා දන්නේ නැතුව ටිකක් එහෙම වෙලා ඉන්නවා ගෲප් එකෙන් ක්ලාස් වලට සම්බන්ධ වෙන්නේ නැතුව ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට පාඩුවක් වෙයි. මොකද මේ වගේ ඔයගොල්ලෝ ගැන හොයලා බලලා ඉදිරියේදී අවශ්‍ය තමන්ගේ ජීවිතේ හදාගන්න අවශ්‍යම දේවල් හදන පාඨමාලාවක් හොයාගන්න නැහැ. ඔය ඔන්ලයින් කෝසස් වල ගොඩාක් කරන්නේ සල්ලි හොයන එක. ඒගොල්ලෝ ලොකු දෙයක් කරන්න බෑ. ළමයි ගොඩාක් සම්බන්ධ වෙලා ඉන්න කෝසස් තියෙනවා. ඉතින් ඒ වගේ ළමයා ගැන පෞද්ගලිකව බලන්න බෑ. අපි සාමාන්‍යයෙන් ළමයි 50කටත් 100කට ආසන්න ප්‍රමාණයක් තමයි බැච් එකකට ගන්නෙ. ඒකමුත් සාමාන්‍ය ළමයි 50කටත් දැන් මේ ඉස්සලා බැච් වල ළමයි හොඳට හිටියා. මේ බැච් එක තමයි මේ ටිකක් ඇට්ටකුණා වෙලා වගේ තියෙන්නේ. ඉතින් ඒ ළමයි ගැන අපි පෞද්ගලිකව බලනවා. ඉතින් ඒක නිසා ඔයගොල්ලෝ ගැනත් ඒ විදිහටම බලනවා. අතහරින්නේ නැහැ. එක ළමෙක් මේකේ කෝස් එක ඉතුරුනත් අපි ඒ ළමයා ඉස්සරහට අරගෙන ගිහලා එයාලගේ සහතික ටික දීලා ඉදිරි කාලේදී අවශ්‍ය කරන කටයුතු කරලා දෙනවා. සිංහල ටයිපින් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ASCII කියන එක. දැන් මෙන්න මේ ටයිප් කරන ක්‍රමේ මම මේ පේන ડોකියුමන්ට් එක උඩ පේනවා ඇති. මේ ටයිප් කරන ක්‍රමේ ASCII කියන ක්‍රමේ. ASCII කියන්නේ මෙන්න මේ වගේ නමක්. ASCII කියන්නේ American Standard Code for Information Interchange කියන එක. American Standard Code for Information Interchange. මොකද හේතුව මේ කම්පියුටර් සිස්ටම්ස්, හાર્ඩ්වෙයාර්, සොෆ්ට්වෙයාර් ඔක්කොම ලෝකේ හදලා තියෙන්නේ ඇමරිකාවේදී. මුල් වතාවේදී. ආරම්භය හදලා තියෙන්නේ ඇමරිකාවේදී. ඒ නිසා ඔයගොල්ලන්ට පේනවා ඇති ඉංග්‍රීසි කම්පියුටර් එක කඩෙන් ගත්තාම නැත්නම් සොෆ්ට්වෙයාර් දාපුවම Windows දාපු ගමන් ඉංග්‍රීසි ෆොන්ට්ස් සම ගොඩාක් එන්නේ. 100 ගාණක් එනවා. අපිට සිංහල ෆොන්ට්ස් ඕන නම් සිංහල ෆොන්ට්ස් ඉන්ස්ටෝල් කරගන්න වෙනවා. සිංහල ෆොන්ට් ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්න වෙනවා. මම ඒක ගැනත් ඔයගොල්ලන්ට කියලා දෙන්නම් කොහොමද ෆොන්ට්ස් ඉන්ස්ටෝල් කරන්නේ සිංහල ෆොන්ට්, තමිල් ෆොන්ට්ස් වගේ කියලා. එතකොට ඇමරිකන් ස්ටෑන්ඩඩ් ඇමරිකාවේ සම්මත කෝඩ් හරිද? කෝඩ් කියන්නේ කේත ඉන්ෆෝමේෂන් ඉන්ටර්චේන්ජ් තොරතුරු හුවමාරුවට. එහෙනම් තොරතුරු හුවමාරුවට ඇමරිකාවේ සම්මත කෝඩ් විශේෂයක් තමයි මේ ASCII කියලා කියන්නේ. එතකොට ASCII ලංකාවේ සිංහල ෆොන්ට්ස් වලට සමාන්තරව හදලා තියෙනවා. දැන් උදාහරණයක් කිව්වොත් කීබෝඩ් එකේ තියෙන්නේ ABCDEFGH කියන ඉංග්‍රීසි අකුරු. සමහර කීබෝඩ් කඩෙන් ගන්න තියෙනවා. විජේසේකර වගේ කීබෝඩ් අලුතෙන් හදපුවා ගන්න තියෙනවා. ඒ තියෙන්නේ යුනිකෝඩ් වලට ට්‍රාන්ස්ලේට් කරපුවා. ඒතර අපි දැනගන්න ඕන ඉස්සරලා කීබෝඩ් එකේ තියෙන ඉංග්‍රීසි අකුරුනේ ඇමරිකන් අකුරු කියලා කියන්නේ. ඒ ඇමරිකන් අකුරු වලට සමාන වෙන සිංහල අකුර මොකක්ද? තවත් සරල කරොත් A අකුරට තියෙන සිංහල අකුර මොකක්ද? B අකුරට තියෙන සිංහල අකුර මොකක්ද? ඒ ආදී වශයෙන්. ඉතින් ඊටත් වඩා තව දේවල් අපි දැනගන්න ඕන. අපේ සිංහල හෝඩි අකුරු තියෙනවා 60ක්. අයන්නෙන් පටන් අරගෙන ෆ කියන අකුරෙන් අවසන් වෙනවා. අයන්න, ආයන්න, ඇයන්න, ඇයන්න කියලා ගිහිල්ලා ෆ කියන අකුරෙන් අවසන් වෙනවා. එතකොට එතන අකුරු 60ක් තියෙනවා. ඒ 60ටම ඉංග්‍රීසි කීබෝඩ් එකේ සමාන අකුරු තියෙනවා. ඉංග්‍රීසි කීබෝඩ් එකේ සමාන අකුරු අන්න ඒවට තමයි අපි කියන්නේ ASCII කියලා. එතකොට ASCII ගහන්න පුළුවන් වෙන්න ඕන අපිට. මම ඒ ටික කියනකට අමතරව මේ සිංහල ටයිපින් කරනකොට මොකද්ද මේ ASCII කියන එක ඔයගොල්ලන්ට කියලා දෙන්න ඕන. දැන් ගත්තාම අපි සිංහල ටයිපින් කරනකොට අපිට සිද්ධ වෙනවා පරිගණකයේ භාෂාව මොකක්ද කියලා දැනගන්න. මම මේක ඉස්සෙල්ලා දේශනාවක කිව්වා ඔයගොල්ලන්ට පරිගණකයේ තියෙන භාෂාව මොකක්ද කියලා. පරිගණකයේ තියෙන්නේ machine language. පරිගණකයේ තියෙන්නේ යාන්ත්‍රික භාෂාව. හැබැයි මිනිස්සු භාවිතා කරන්නේ මොකද්ද? මිනිස්සු දිනදා පාවිච්චි කරන human language එක. එතකොට human language එකයි machine language එකයි දෙක අතර තමයි මේ වැඩේ වෙන්නේ.
तर human language කියන අපි මේ පාවිච්චි කරන සිංහල, ඉංග්‍රීසි, දෙමළ, ඒ වගේම ඉතාලි භාෂාව, ඊළඟට ජපනීස්, කොරියන්, ඊළඟට ඇරබික්, ඒ වගේ ලෝකේ රටවල් මිනිස්සු කතා කරන ලියන කියන භාෂාව තමයි human language කියන්නේ. එතකොට මේ human language වලින් පරිගණක වැඩ කරනවා. මම මේක ඉස්සෙල්ලා දේශනේ කිව්වා. ඒ සඳහා විශේෂයෙන් නිපදවපු පරිගණක භාෂා, පරිගණක අභ්‍යන්තරය තියෙනවා. හරිද? translating language වගේ ඒවා පරිගණක අභ්‍යන්තර operating system එකත් එක්ක වෙනවා. ලොකු වැඩ කරගන්න ඕන අපිට application වගේ design කරන්න ඕන අපිට අමතර භාෂා ඉගෙන ගන්න වෙනවා. Java, C, ඒ වගේ Visual Basic වගේ languages ඉගෙන ගන්න වෙනවා ඔය application development වගේ කරනකොට. දැන් අපිට ඕන පරිගණකය විසින් හඳුනා ගන්න භාෂාව අපේ භාෂාව බවට පරිවර්තනය කරගන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න. අන්න මේ සටහනෙන් මම ඒක කියලා දීලා තියෙනවා ඔයගොල්ලන්ට. ඒතර මේ සටහනේ අපි පොඩක් බලමු කොහොමද ඒක තියෙන්නේ කියලා. ඒත් පරිගණකයේ කතා කරන භාෂාව, පරිගණකයේ හඳුන ගන්න පළවෙනිම භාෂාව තමයි මෙන්න මේ බිඳුව සහ එක කියන එක. 0.1යි තමයි පරිගණකයේ දන්න භාෂාව. පරිගණකයේ දන්න භාෂාව මොකද්ද? 0.1යි. ද උදාහරණයක් හැටියට ඉංග්‍රීසි ඒ අකුර. දැන් අපි පරිගණකයේ දන්න භාෂාව 0.1යි වුණාට අපි වැඩ කරන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් නැත්නම් සිංහල භාෂාවෙන්. අපි සිංහල පැත්තකට දාමු දැන්. ඉංග්‍රීසි භාෂාවෙන් තමයි පරිගණකයේ කීබෝඩ් එකේ හැම අකුරක්ම තියෙන්නේ. එහෙනම් ඉංග්‍රීසි ඒ අකුර සමානයි. ඉංග්‍රීසි ඒ අකුර සමානයි. හොඳට බලා ගන්න. ඉංග්‍රීසි ඒ අකුර සමානයි 1යි 0.1යි 0.5යි 1 කියලා තමයි හඳුනන්නේ. දැන් ඔයාලට එක තා පාරක් අය මම පැහැදිලි කරනවා. පරිගණකයේ වැඩ කරන්නේ බිඳුව සහ එක හඳුනාගෙන. බිඳුව කියන්නේ මෙතන තියෙන විදුලි බලයේ එක සම්බන්ධතාවය. පරිගණකයට ඉලෙක්ට්‍රිසිටි ඕන විදුලියෙන් වැඩ කරන්නේ. අපි ඉගෙන ගත්ත මුල් කාර්යය පරිගණකය කියන්නේ විදුලිය බලය ලෙස භාවිතා කරමින් අමුදත්ත නිමිතොරතුරු බවට පත් කරන යන්ත්‍රය කියලා. විදුලිය බලය ලෙස භාවිතා කරගෙන අමුදත්ත නිමිතොරතුරු බවට පත් කරන විද්‍යුත් දත්ත සැකසීමේ යන්ත්‍රය පරිගණකය කියලා ඉගෙන ගත්තා මේක ඉස්සලා පාඩමකදී. ඒතර බිඳුව කියන්නේ විදුලියෙහි නැහැ කියන ස්වභාවය. යම් අවස්ථාවකදී පරිපථයක් දිගේ විදුලිය ගමන් නොකරයි නම් එතනට අපි කියනවා බිඳුව කියලා ආදේශ කරගන්නවා. මේක මේ ගණිත සංඛ්‍යා බිඳුව නෙවෙයි. මේක අයිඩියල් නම්බර් එකක්. මේක කල්පිතාගයක් හිතා ගන්නවා එතන බිඳුව කියලා. විදුලිය නැහැ off. තවත් පැත්තෙන් කියනවා off කියලා. ඒ වගේම විදුලිය ගමන් කරයි නම් යම් කිසි පරිපථයක් දිගේ ඒකට අපි කියනවා මොකක් කියලාද? ඒකට අපි කියනවා on කියලා. ඒතර on off කියන අවස්ථා දෙක. මම ඒක වලට චුටි දල රූපයක් ඇඳලා පෙන්නන්නම්. right දල රූපයක් ඇඳලා පෙන්නන්න. මෙන්න මේක තියෙන කීබෝඩ් එක කියලා හිතා ගන්න. මේ කීබෝඩ් එකේ A අකුර මේ තියෙන්නේ. A අකුර තියෙන කී එක. එහෙම කියපුම වලට පැහැදිලිනේ. මේ තියෙන කීබෝඩ් එකේ කේබල් එක. හරි එතකොට මේ කේබල් එක මේ A අකුර තියෙන කී එක අපිට තද කරන්න තියෙන්නේ. A අකුර තියෙන කී එක තද කළාම මොකද වෙන්නේ? මෙතන තියෙන මොනිටර් එකෙන් ඒක අපිට පේනවා. මෙතන තියෙන මොනිටර් එකෙන් අපිට A අකුර පේනවා. ඕනම අකුරක් ගහන සැනකින් ඒක මොනිටර් එකෙන් පෙන්වනවා. ඕනම ඉලක්කමක් ටයිප් කරන සැනින් මොනිටර් එකේ පෙන්වනවා. දැන් මේ A අකුර තද කරපුවම මොකද්ද වෙන්නේ නැත්තේ? අපි හાર્ඩ්වෙයාර් කෝස් එකේදී නම් ඒවා ගලවලා ඔක්කොම කරලා පෙන්නනවා. ඒ අකුර තද කරපුවම මේ කීබෝඩ් එකේවා දන්නවා පල්ලෙහාට අකුර බහිනවා. පොඩි ප්‍රමාණයක් අකුර යටට යනවා. ඒ යටට ගිහිල්ලා කී টොප් කියලා එකක් තියෙනවා. පතුල මේ කී එක හදලා තියෙන චූටි ඒ හතරස් කොටුවේ පොඩි තියෙන පතුලක්. ඕක තද වෙනවා සර්කිට් එක. මේක ඇතුළේ තියෙන සර්කිට් එකක් කියලා එකක්. පරිපථයක්. ඒ පරිපථයේ ස්පර්ශ වෙනවා. ඒ පරිපථය ස්පර්ශ වුණ ගමන් එතනින් නිෂ්පාදනය කරන විදුලි ධාරාව. ඒ විදුලි ධාරාව මෙතන ජෙනරේට් කරන ඉලෙක්ට්‍රිසිටි එකක් නැත්නම් විදුලි ධාරාව. ඒ විදුලි ධාරාව තමයි මේ කේබල් එක දිගේ ගමන් කරන්නේ. ඒතර මේ විදුලි ධාරාවෙන් කියවෙන්නේ මොකක්ද? මේ කේබල් එක දිගේ යන්නේ මෙන්න මේ ටික කියලා. මේ කේබල් එක දිගේ විදුලි ධාරාව මගින් උත්පාදනය කරන්නේ 0.1යි 0.5යි 0.1යි 0.5යි 0.3යි 0.4යි 0.5යි 0.5යි 1යි
බිඳුව කියලා. එතකොට මෙතන තියෙන 1 2 3 4 5 6 7. එතකොට මේ විදිහේ කෝඩ් එකක් තමයි හදන්න. එතකොට මේක තව ටිකක් ඔයාලා විග්‍රහ කරොත් මම මේක තව ටිකක් උගලන්ට තව සරල කරලා කිව්වොත් එහෙම මේ කේබල් එක දිගේ මේ බටේ වගේ තියෙන කීබෝඩ් එක දිගේ බටේ වගේ කේබල් එකක් තියෙන උගල සාමාන්‍ය ගලවලා හයි කරන කීබෝඩ් එකේ ඒ බටේ දිගේ අපි උපකල්පනය කරන්න ඕන කම්බි 8ක් යනවා කියලා. කම්බි 8ක්. කම්බි 8ක් ඇත්තටම යන්නේ නැහැ. නමුත් ඔයාලට උපකල්පනය කරන්න වෙනවා. මේ කම්බි 8ක් වගේ. 2යි මම මේක ලොකු කොට ගන්න. 3යි 4යි 5යි 6යි 7යි 8යි. හිතන්න ඒ කම්බියට තමයි කීබෝඩ් එකට සම්බන්ධ කරලා තියෙන කළු පාටට හුරු වයර් එක දිගේ යන්නේ කියලා හිතන්න දැන් උපකල්පනයක් කරනවා. ඒ අකුරු තද කරනකොට මේ කම්බියටෙන් පළවෙනි කම්බියේ විදුලිය හදන්නේ නැහැ. විදුලිය හදන්නේ නැහැ කියන්නේ මොකද්ද? මේ පළවෙනි කම්බිය දිගේ විදුලිය යන්නේ නැත. දෙවෙනි කම්බිය දිගේ විදුලිය යනවා. තුන්වෙනි එකෙත් විදුලිය නැහැ. හතරවෙනි එකෙත් විදුලිය නැහැ. පස්වෙනි එකෙත් විදුලිය නැහැ. හයවෙනි එකෙත් විදුලිය නැහැ. ඔක්කොම ඕෆ් වෙලා තියෙන්නේ. අර හදපු විදුලි ධාරාව තුල මෙහෙම තියෙන්නේ. හරිද? හතරවෙනි එකෙත් දැන් මේකෙත් නැහැ. මේකේ විදුලිය තියෙනවා. ඒතර ඔයාලට පේනවා මේ මෙතන තියෙන 1.0යි මේක මම ඔය කියලා දෙන්නේ 0.1 0.5 කියන එක කොහොමද යන්නේ කියලා. කොහොමද එහෙනම් යන්නේ දැන් ඔයාලට පේනවා යන විදිහ පළවෙනි කම්බියේ විදුලිය යන්නේ නැහැ ඕෆ් වෙලා තියෙන්නේ. පළවෙනි කම්බිය ඕෆ් දැන් මේ වෙලාවේ. හරිද? එතනක ලයිට් ගෙදර තියෙන බල්බ් එකක් ඔන් ඕෆ් කරනවා වගේ. පළවෙනි කම්බිය ඕෆ්, දෙවෙනි කම්බිය ඔන් වෙලා විදුලි ධාරාවක් යනවා. හරිද? තුන්වෙනි කම්බිය 4 5 6 7 කියන කම්බිය එකකවත් විදුලිය යන්නේ නැහැ. ඊළඟ කම්බියේ විදුලිය යනවා. අන්න ඒක හඳුනා ගන්නවා. ඒක හඳුනා ගන්නවා කවුද? මේ යන විදුලි ධාරා ටික හඳුනා ගන්නවා. හරි? RAM කියන එක. මේ වගේ අපි ළඟ තියෙනවා නම් සිස්ටම් යුනිට් එකක්. සිස්ටම් යුනිට් කියලා කියන්නේ පද්ධති එකකේ අර කම්පියුටර් එක ළඟ ඉස්සරහ තියෙන. ඒකේ මෙතන තියෙනවා RAM කියලා මෙමරි එකක්. අපි කම්පියුටර් සයන්ස් ඉගෙන ගන්නකොට මේක හොඳට ඉගෙන ගන්න ඕනේ. මේක RAM එක. මේ RAM එකට තමයි කේබල් එකේ සම්බන්ධතාවයේ මදර්බෝඩ් එක හරහා තියෙන්නේ. RAM කියන මෙමරි එක. මේක දල ආකෘතියක් මම මේ කියලා දෙන්නේ. මේක කෙලින්ම මෙතෙන්ට සම්බන්ධ වෙනවා කීබෝඩ් එකේ මේ එන වයර් එක. මෙතෙන්ට සම්බන්ධ කරන පිටිපස්සෙන් හයි කරනවනේ දැකලා තිනවා. ඒ කියන්නේ මේ වයර් එක මෙතනින් සම්බන්ධ වෙනවා කියලා මම ඔය කිව්වේ. හරිද? සම්බන්ධ වෙන RAM එකට මේක යනවා මදර්බෝඩ් එක කරා RAM එක පාස් කරනවා CPU එකට. ඒක පාස් කරනවා කොහටද ළමයි? CPU එකට. Central Processing Unit කියලා එකක් තියෙනවා. පරිගණකයේ මොලේ කියලා කුඩා chip එකක්. ඒ chip එකට යවනවා. ඒ chip එක දන්නවා මේ ASCII කෝඩ් එක ගැන. මොකද ඒ chip එක හදලා තියෙන්නේ මේ කෝඩ් සියල්ල ඉන්ස්ටෝල් කරලා. හඳුනනවා මෙයා ටක් ගාලා හඳුනනවා මේ ආවේ 1.1.5 එකෙන් ආවේ මොකක්ද කියලා එයා හොඳට දන්නවා පරිවර්තනය කරගන්න දන්නවා. ඊට පස්සේ මේ කම්පියුටර් එක අභ්‍යන්තරයෙන් මේ පෙට්ටිය ඇතුලේ හයි කරලා තියෙනවා වීඩියෝ කාඩ් එකක්. මොකද්ද කාඩ් එක? වීඩියෝ කාඩ් එකක්. මේ වීඩියෝ කාඩ් එක DEO මේ ලියන්න ටිකක් අමාරුයි. වීඩියෝ කාඩ් එක. වීඩියෝ කාඩ් එකට දෙනවා. වීඩියෝ කාඩ් එක කියන්නේ පෙන්වීමට හදලා තියෙන උපකරණයක්. වීඩියෝ කියන්නේ දර්ශනනේ. පෙන්වීමට හදලා තියෙන උපකරණයක්. ඒක වීඩියෝ කාඩ් එකට සම්බන්ධ කරලා තියෙනවා මොනිටර් එක. මෙන්න මොනිටර් එක සම්බන්ධ කරලා තියෙනවා. එතකොට ඒ වීඩියෝ කාඩ් එකකින් ටක් ගාලා පෙන්වනවා මොකද්ද පරිවර්තනය කළා. මෙයා කියනවා දැන් මේ 0.1.5න් ආවේ මොන අකුරද? ඒ අකුර කියලා කියනවා. එතකොට මෙයා ඒ අකුර හඳුනාගෙන ටක් ගාලා මේ කේබල් එක දිගේ කියවනවා මොනිටර් එකට. මොනිටර් එකකින් ඒක පෙන්වනවා. හරිද? ඔන්න කම්පියුටර් එකක සිස්ටම් එක වැඩ කරන විදි ගොඩකින් එක විදියක් මම ඔයාලට කියලා දුන්නා. ඒක තේරුම් නැති දරුවෝ ඉන්නවද කියන්න අය පාරක් කියලා දෙන්න. ආය පාරක් කෙටියෙන් කියන්න. දැන් මේකේ තියෙන්නේ කීබෝඩ් එකක් නේ අපි මේ ඇදලා තියෙන්නේ.
මේ අඳලා තියෙන කීබෝඩ් එක. මේ කීබෝඩ් එකේ A කියන අකුර තමයි අපි ගන්න මේ A අකුර. කොහොමද හඳුනාගෙන පෙන්වන්නේ කියලා අපි මේ කතා කරමු. ඒ අකුර ඇඟිල්ලෙන් තද කරාම කී টොප් එක පල්ලෙහා තියෙන කීබෝඩ් එකේ යන්තම් ඇඟිල්ල මේ කී එක යට යනවා වගේ දැනෙනවා. ගිහලා අතහැරපුවම කී টොප් එක ගෑවෙනවා මෙතන තියෙන සර්කිට් එකේ. ගෑවුන ගමන් විදුලි ධාරාවක් හදනවා. විද්‍යුත් ධාරාව. ඒ විද්‍යුත් ධාරාව තුල අනිවාර්යයෙන්ම නිපද වෙන්නේ විදුලිය ඇත විදුලිය නැත කියන දේ. විදුලිය ඇත විදුලිය නැත. විදුලිය ඇත කියන එකෙන් අපි කියන්නේ 1 ජනනය කර ගන්නවා, විදුලිය නැත කියන එකෙන් ජනනය කර ගන්නවා බිඳුව. දැන් ඇමරිකන් ස්ටෑන්ඩඩ් කෝඩ් එකේ මේක මේ ඉංජිනේරුවෝ හදලා තියෙන ක්‍රමය මම මේ කියන්නේ. දල ආකෘතියකින්. right. ඒ කීබෝඩ් එක ඒ සර්කිට් එක කෙලින්ම කේබල් එකකින් සම්බන්ධ කරලා තියෙනවා. ගලවලා හයි කරන්න පුළුවන් USB කීබෝඩ් හරි PS2 කීබෝඩ් හරි වදන්න පිටිපස්සෙන් හයි කරන්න තියෙන ලැප්ටොප් එක මේක අභ්‍යන්තරේ වෙනවා. ටැබ් එක මේක අභ්‍යන්තරේ වෙනවා. මම කිය බාහිරව අර ගලවලා හයි කරන් තියෙන කීබෝඩ් එක සම්බන්ධ වෙනවා. ඒතර මේ තියෙන මේ කේබල් එක ඒ කේබල් එක දිගේ යනවා 0.1 0.1 කියලා. මම ඒක ටිකක් වර්ග කරලා උගලන්ට විශ්ලේෂණය කරලා පෙන්නුවා. ඒ මේ කීබෝඩ් එකේ තියෙන වයර් එක ඇතුලේ කම්බි 8ක් තියෙනවා කියලා හිතන්න. කම්බියක් දිගනේ විදුලිය ගමන් කරන. කම්බියක් තියෙනවා කියලා උපකල්පනය කරන්න කියලා කිව්වා. අතරම කම්බි 8ක් නැහැ. හරිද? ඒකත් යන්නේ කෙලින්ම ඒ සර්කිට් එක දිගේ තමයි යන්නේ. වයර් එක දිගේ කම්බි 8කට බෙදාගෙන මේක යනවා මේ ඩේටා එක. ඒක යන තාලු ගන්නන්න දැන් මෙතන මේ වෙලාවේ බෑ. ඒක ටිකක් ඉහළ වැඩක්. ඉතින් දැන් මේ කම්බි 8 දිගේ එක කම්බියකින් විදුලිය ගමන් කරනවා. තවත් කම්බියෙන් ගමන් කම්බි 8ේම විදුලිය ගමන් කරනවා එක විටම. ඒ ගමන් කරනකොට පළවෙනි කම්බිය තුල බිඳුව තියෙනවා. බිඳුව කියන්නේ මොකද්ද? මෙන්න මේ බිඳුව. ඒ ඉස්සලම් බිඳුවනේ. ඊට දෙවෙනි කම්බිය දිගේ යනවා මොකද්ද? එක යනවා. මෙන්න මේ එක. ඉතුරු කම්බි දිගේ යන්නේ මොකද්ද? බිඳුවයි බිඳු පහක් යනවා. ඒ කියන්නේ මෙන්න මේ බිඳු පහ කිව්වේ. අවසාන කම්බිය යනවා මේක. ඒ කියන්නේ. ඒ ජෙනරේට් කරලා තියෙන්නේ 0.1 ඒ කියන්නේ කම්බි පළවෙනි කම්බිය විදුලිය නැහැ, දෙවෙනි එකේ තියෙන ඉතුරු කම්බි පහේම නැහැ, ඉතුරු කම්බියේ විදුලිය තියෙනවා. කම්බිය දිගේ විදුලිය ගමන් කරා. ඒ ගමන් කරපු විදුලිය ඇතුළු කරන මද බෝඩ් එකට. මද බෝඩ් එක කියලා කියන්නේ හොඳ සංනිවේදකයේ පරිගණකයේ තියෙන. එයා පාස් කරන එක RAM එකට. RAM එක තමයි ගබඩා කරගන්නේ ඕන දෙයක්. RAM memory එකට පාස් කරපුව RAM එකට මේක තේරුම් ගන්න බෑ. එයා දෙනවා පරිවර්තකයට. කවුද පරිගණකයේ තියෙන පරිවර්තකය? CPU, Central Processing Unit කියන එක. CPU එකට දුන්නට පස්සේ CPU එක පරිවර්තනය කරන්න දන්නවා. එයා දන්නවා මේ 0.1 එකෙන් ආවේ capital A අකුර කියලා. එයා කියනවා capital A අකුර ආවා කියලා. එයාට පෙන්වීමේ හැකියාවක් නැහැ. එයාට translate කරලා දෙන්න පුළුවන්. පෙන්වීමේ හැකියාව තියෙන උපකරණය තමයි වීඩියෝ කාඩ් එක. කම්පියුටර් අභ්‍යන්තරේ හයි කරලා තියෙනවා. සමහර ඒවා ඉන්බිල්ඩ් එනවා. හරිද? සවි කරලා මද බෝඩ් එක කියනවා. ගලවලා හයි ගන්න පුළුවන් ඒවත් එනවා. හරිද? ඒක හાર્ඩ්වෙයාර් කෝස්ට් එකකදී අපි කතා කරමු. දැන් මේ මෙතනදී ඒක කතා නොකර ඉන්නවා. වීඩියෝ කාඩ් එකට දීපුවම වීඩියෝ කාඩ් එක කේබල් එකක් දිගේ මොනිටර් එකට දෙනවා. මොනිටර් එකේ ස්ක්‍රීන් එකේ මේක පෙන්වනවා. ඔන්න පරිගණකීය භාෂාව මානව භාෂාව බවට පරිවර්තනය කරලා පෙන්වන විදිය ගැන කතා කරන්න පුළුවන් සරලම ක්‍රමය. තේරුණාද එතකොට දැන් ඒ ටික? right. එතකොට මේ කෝඩ්ස් වලට මෙන්න මේ හදාගන්න කෝඩ් වලට අපි කියනවා ද්විමය කෝඩ් කියලා. ද්විමය. ඒ ද්විමය කියන්නේ දෙකක් තියෙන නිසා. මේක ද්විමය. ද්විමය කෝඩ් එකක් මෙතන තියෙන්නේ. බිඳුව සහ එක තුල තියෙන ද්විමය. මේවා කෙටි සටහනක් එහෙම දාගන්න ඕන නම් කියන්න ඔයගොල්ලෝගේ පොතක හරි කොලයක හරි. එහෙම දාගන්න ඕන නම් මම මකන්න නැතුව ඉන්නම්. දාගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඔයගොල්ලෝ දිනුනොයි කියන එක එතනින් කියවෙනවා. ද්විමය 0.1 ද්විමය කියන ඉංග්‍රීසියෙන් කියන බයිනරි කියලා. බයිනරි. මේ තියෙන ඒ වගේ කෝඩ් එකක්. මෙතන තියෙන ඒ වගේ කෝඩ් එකක්. මෙතන බලන්න වෙන කිසිම සංඛ්‍යාවක් නැහැ. 0.1 0.1 කියන වගේ හැදිලා තියෙනවා. හරිද? 0.1 0.2 3 4 නැහැ. ඒ නිසා පාදයේ දෙකේ පාදේ වෙනවා. බයිනරි කෝඩ් එක. දෙකේ පාදයේ සංඛ්‍යාවක් මේ තියෙනවා. right ද්විමය. මේක ටිකක් වර්ධනය කරනවා. ද්විමය කෝඩ්ස් වලින් යම් ප්‍රමාණයකට තමයි පරිගණකව දත්ත හුවමාරු කරගන්න පුළුවන් උනේ. ඒ නිසා මේ පරිගණක තාක්ෂණය නැත්නම් ඒ ඉංජිනේරුවරුන් තව ටික කාලයක් යනකොට ඒක හදනවා ඔක්ටල් කියලා. ඔක්ටල් කියන්නේ මොකක්ද ළමයි? දන්න කෙනෙක් ඉන්නවද කියන්නේ? ඔක්ටල් කියන්නේ මොකක්ද? අෂ්ටමය. very good. අෂ්ටමය.
අෂ්ටමය කියලා අපි කියන්නේ. අෂ්ටමය කියලා කියන්නේ ද්විමය කියන්නේ දෙකේ පාදයේ සංඛ්‍යා. අෂ්ටමය කියන්නේ අටේ පාදයේ සංඛ්‍යා. පාදේ 8යි. අෂ්ටමය. දැන් මෙතන ගණන් කරලා බලන්න. මෙතන ගණන් කරලා බලන්න ඉස්සලා 1යි 2යි. දෙකයි තියෙන්නේ. බිඳුවට 1 කියලා අපි කියන්නේ. 1යි 2යි. එකයි ද්විමය කිව්වේ. හරිද? දැන් මෙතන තියෙනවා මොකද්ද? අෂ්ටමය. අෂ්ටමය කියන්නේ මොකද්ද? මේ ගණන් කරපු මේ සංඛ්‍යා පේලිය තියෙනවා 8ක්. දැන් ඔයගොල්ලෝ හිතනවා කෝ 8 කියලා. 8 එන්න බෑ මෙතන. ඇයි 8 එන්න බැරි ළමයි? 8 එන්න බැරි ඇයි? බිඳුවක් තියෙනවා. ඈ? බිඳුව ඉස්සරහින් තියෙන. අන්න රයිට්. බිඳුව තමයි 1 කියලා ගණන් කරන්නේ. බිඳුවට 1 කියලා කියපුවම 2 කියන්නේ 1ට. 3 4 5 6 7 8. 7 කියන්නේ 8 සංඛ්‍යාව. 7 කියන්නේ 8යි. අෂ්ටමයත් නිර්මාණය කරගත්තා. පරිගණක තුල වැඩ කරන මේ සංඛ්‍යාවල තියෙන වර්ධනය. ඒතර පරිගණක වැඩ කරන්නේ ඉලක්කම් වලින් කියන එක තමයි දැන් ඔලුවට එන්න ඕන. ඊළඟට තියෙනවා ඩෙසිමල් කියලා. ඩෙසිමල් කියලා කියන්නේ මොකක්ද? ඩෙසිමල්. දශමය. දශමය. දශමය කියන එක. very good. ඒ දරුවා එක දන්නවා ටිකක්. O level හරි A level වලට හරි මේක පුතා කරාද? ඔව් සර්. කවුද නම? සඳනි. දශමය සංඛ්‍යා. ICT පාස් වුණාද O level වලට? A level වලට? ඔව් සර්. හොඳයි. very good. දැන් දශමය සංඛ්‍යා. දශමය සංඛ්‍යාවල මොනවද තියෙන්නේ? දශමය සංඛ්‍යාව තමයි අපි ගණන් හදන්න ගන්නෙ. ගණන් ඉලක්කම් කියන අපි එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම වලට. අපි ඊළඟට Excel පටන් ගන්නකොට ඒවා තමයි අපි ගොඩක් කතා කරන්නේ. Excel තාම පටන් ගත්තේ නැහැ. තව දවස් 2කින් 3ක් වගේ යන්න ඉස්සලා අපි Excel පටන් ගන්න පුළුවන්. ඉතින් මම හිතාගෙන ඉන්නවා කට්ටිය අඩුයි නම් කෝස් එකේ මේ විදිහට නම් එන්නේ. Excel කියන ලෙසන් එකේ ඉඳලා ඔයගොල්ලන්ට ඊළඟ බැච් එකක් දැන් එනවා පිටිපස්සේ. ඒකත් එක්ක යන්න. කට්ටිය සම්බන්ධ වෙන්නේ නැත්නම් ඉන්න ගෲප් එකේ අයගේ සම්බන්ධතාවය අඩුයි නම් මේ ගෲප් එක මම ජොයින් කරනවා. තවත් පිටිපස්සේ එන බැච් එකක් තියෙනවා. ඒ බැච් එකට. එතකොට ඒගොල්ලොත් එක්ක ඉගෙන ගන්න පුළුවන්. දශමය. දශමය කියන්නේ එතකොට මොකද්ද? සංඛ්‍යා 10ක් තියෙනවා. ගණන් කරන්න හදන්න දැන් ඔයාලට මෙන්න මෙතන 65 පේනවා ඇති. මොකද්ද මේ 65 කියන්නේ? දශමයේ සංඛ්‍යාව. මේ 1.5යි 1න් නැත්නම් 0.1යි 0.5යි 1න් කියවෙන්නේ සමානයි 65. 65 කියන්නේ දශමය. මේ ටික ඔක්කොම බයිනරි. මේ ටික ඔක්කොම මොනවද? බයිනරි. බයිනරි. ඒ 0.1යි 0.1යි තියෙන මෙතන. ඊට වඩා මොකුත් නැහැ. මේ 65 කියන්නේ මොකද්ද? 6යි 5 තියෙනවා. එහෙනම් 65 කියන්නේ මෙන්න මේ සංඛ්‍යාව සමානයි දශමය වලින් 65. මේක ඩෙසිමල්. මේක මොනවද? ඩෙසිමල්. තේරෙන්නේ නැති ළමයි ඉන්නවනම් මට චුට්ටක් නවත්තලා කියලා දෙන්න පුළුවන්. තේරෙන්නේ නැත්නම් අහන්න. ඔලුවට වැටුනේ නැත්නම් ඉස්සරහට අහගෙන ඉන්න එපා. මේ යන්න දෙන්න එපා මට. ඩෙසිමල්. ඩෙසිමල් වලින් හදපු සංඛ්‍යාවක් තමයි මේ තියෙන්නේ. 2 3 8 9. බලන්න 9 එහෙමත් තියෙනවා මේකේ. ඒ කියන්නේ 10 පාදයේ සංඛ්‍යාවක්. අපි නිතරම ගණන් හදන්න එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම, බෙදීම, වර්ගමූලය ආදී සියලු ගණන් හදන්න ගණනය කිරීම වලට මූල්‍යම කටයුතු කරන ඩෙසිමල්. මේ ඔක්ටල් ගන්නෙත් නැහැ, බයිනරි ගන්නෙත් නැහැ. රයිට්. ඊළඟට හෙක්සාඩෙසිමල්. මොකද හෙක්සාඩෙසිමල් කියන්නේ? ෂඩ් දශමය. ෂඩ් දශමය. ෂඩ් දශමය. මොකද ෂඩ් දශමය කියලා කියන්නේ මොන පාදයේ සංඛ්‍යාවද? එදුව කියන්න බලන්න මොන පාදයේ සංඛ්‍යාවද? 16 පාදේ. 16 පාදේ. පාදයේ 16යි. මෙතන දිහා බලනකොට කිව්වේ අපිට. බලන්න ඒකේ තියෙනවා ඉලක්කම් එහෙමත් ඇවිල්ලා මේ ඉලක්කම් වලට අමතරව කැපිටල් අකුරුත් ඇවිල්ලා තියෙනවා. ඊ අකුරකුත් තියෙනවා. රයිට්. දශමය. හෙක්සාඩෙසිමල්. සංඛ්‍යා 16කින් යුක්ත සංඛ්‍යා පද්ධතිත් පරිගණකයේ හඳුන ගන්නවා. සංඛ්‍යා 16ක්. මොනවාද සංඛ්‍යා 16 තියෙන්නේ නම් මෙන්න මෙතන තියෙන සංඛ්‍යා ටික ඔයාට පේනවා ඇති. මොකක්ද ඒ සංඛ්‍යා ටික? දශමය. 0 1 2 3 4 5 6 7 8 9 දක්වනකොට 10ක් තියෙන සංඛ්‍යා. එතනින් එහාට හරිද 11 කියන එක ලියන්නේ අපි. ඇයි ලියන්නේ නැත්තේ? සංඛ්‍යා පද්ධතිය වල රීතියක් තියෙනවා. ඒක නීතියක් ඇත්තටම. ඉලක්කම් දෙකේ සංඛ්‍යා තියෙන්න බෑ. දැන් මේ ඔක්කොම තනි ඉලක්කම් වල සංඛ්‍යානේ මෙතන තියෙන්නේ. ඉලක්කම් දෙකේ සංඛ්‍යා තියෙන්න බෑ. එහෙනම් ඒ වෙනුවට ආදේශ කරා ඒගොල්ලෝ කැපිටල් A අකුර තමයි තව ඉලක්කමක් කියන්නේ. මම ඔයාලට තේරුම් ගන්න පුළුවන් ඉතින් ලියන්න.
11 සමානයි capital A. simple අකුරු එහෙම නෙවෙයි. 12. මේක 12. මේක 13. 14. 15. 16. එහෙනම් 16 කියන්නේ capital F. 11 කියන්නේ A. 12 කියන්නේ B, capital B. 13 කියන්නේ C. 14 කියන්නේ මොකද්ද? D. 15 කියන්නේ E. 16 කියන්නේ F. එහෙනම් මෙතන තියෙනවා ඇති මොකද්ද මේ E අකුරින් කියවෙනවද? E අකුරින් මෙතන කියවෙන ඇත්ත මොකද්ද? එතන තියෙන්නේ 15. නේද? right. අපි ගණනය කිරීම වලට ගියොත් ඒක අපිට කියලා දෙන්න පුළුවන් මේ සංඛ්‍යා පරිවර්තනය කරන්න අපිට ඔයාලට උගන්වන්න පුළුවන් ද්විමේ සංඛ්‍යා දශමයේ සංඛ්‍යා වලට ඔක්ටව වලට හෙක්සාඩෙසිමල් වලට ඒ සංඛ්‍යා පරිවර්තනය කරලා ගණන් හදන්නත් මේකේ ඉදිරි කාලෙකදී ඔයගොල්ලන්ට අවස්ථාව එනවා. ඒ කියන්නේ මේ කෝස් එකේ නෙවෙයි ඒක. කවුරු හරි මට කතා කරාද? ඔව් සර් මේ A කියන්නේ 10 නේද සර්? A කියන්නේ 10 නේද? ඔව් ඒ කියන්නේ 10 වෙන්නේ නැහැ නේ පුතේනේ. ඒ කියන්නේ කීයද? සර බින්දුවක් තියන ඉන්න සර්. බින්දුවනේ 1යි. හරිද? 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. එහෙනම් 9 වෙනි සංඛ්‍යාව තමයි කීයද එන්නේ? 10යි. හරිනේ? හරි හරි සර්. 11 කියන්නේ 12 13 14 15 16. F කියන්නේ 16 වෙනි සංඛ්‍යාව. 16ට අපි කියන සිංහල නම තමයි ෂඩ්දශමය කියන එක. ඉංග්‍රීසි නම තමයි හෙක්සාඩෙසිමල් කියන එක. මේ 16 පාදයේ සංඛ්‍යාවක් මේ තියෙන්නේ. ඔන්න පරිගණකීය වර්ධනය වෙලා තමන්ගේ වැඩ කිරීමේ හැකියාව වර්ධනය කළා තමන්ගේ තියෙන යාන්ත්‍රික භාෂාව වර්ධනය කරගන්න සංඛ්‍යා උපයෝග කරගත් විදිය තමයි මේ කිව්වේ. මේකට අපි කියන්නේ සංඛ්‍යා පද්ධති කියලා. නම්බරින් සිස්ටම් කියලා මේකට කියන්නේ. සංඛ්‍යා පද්ධති කියලා. ඔරේ ලියා ගන්න ළමයින්ට මම මේ කියන්නේ තමන්ගේ ටියුට් එක නම් දැන් මේවා ටියුට් යන්නේ නැහැ නේ. නම්බරින් සිස්ටම් කොලේ කාරි මේක ලියා ගන්න ඕනයි ලියා. දැන් ඔයන් සම්බන්ධ වෙන්නේ නැති ළමයිට මේ මෙලෝඩියක් දන්නේ නැහැ. ඔහේ ඉන්නවා ගොනයි අර මීවයි වගේ අවසානයේ ඉඳලා අනේ අපිට වෙච්ච දෙයක් කියලා නිකන් ඉන්නවා. ආයෙත් කොහේ හරි කාගේ හරි ක්ලාස් එකක කොහේ හරි තැනක ගුරුවරයෙක් ගන්නවා කිව්වොත් එල්ලෙනවා. මේකට කොහොම හරි රිංගලා එන්න ඕන. ආවොත් තමයි මේ වැඩේ ගොඩ යන්නේ. හොඳයි. මේ කොටස තේරුණාද හැම ළමයෙකුටම? යාලා අදහසක් ආවද? තේරුණා සර්. ඔව් සර්. මකණ්ඩද මම මේ අඳපු ටික? පොරොත් ලියා ගන්නෙ නැහැ. ලියා ගන්නවද? ලියාගත්තා සර්. ලියාගත්තා සර්. බලමු ඊළඟ ටික කොහොමද යන්නේ කියලා. දැන් ASCII American Standard Code කියන එක දන්නවා. ඉතින් අපි ASCII වලින් තමයි දැන් ටයිප් කරන්න ඉගෙන ගන්න. සිංහල ටයිපින්. එතන අම්මා කියලා තියෙන ටයිප් කරලා තියෙනවා. අම්මා. හරිද? අම්මා කියනකොට මේ ෆොන්ට් එක මොකක්ද කියලා අපි දැනගන්න ඕන. මේක තින් ෆොන්ට් එකක්. තින්. මේ පැත්තේ අපි තින් කියලා දාලා තියෙන මැදට. හරිද? මේ සිංහලෙන් තින් කිය ෆොන්ට් එක ගහපු විදිය. තින් කියන්නේ සිහින් කියන එක. ඉංග්‍රීසි ෆොන්ට් එකකින් එක සමාන වෙනවා කැලිබ්‍රි වලට. ඉංග්‍රීසි ෆොන්ට්ස් ඔයගොල්ලෝ දැකලා තියෙනවා. දැන් සිංහල ෆොන්ට්ස් මෙතන ගියපුම අපිට අපි ඉංග්‍රීසි ෆොන්ට් දිහා බලමු. මෙතන කැලිබ්‍රි. කුඩාම අකුරු වර්ගය. තව තියෙනවා කැම්බ්‍රියා කියලා. එකත් ටිකක් කුඩයි. ඒ වගේම කැලිබ්‍රි ලයිට් කියපුම තව ඊටත් වඩා කුඩයි. මොකද අපි සාමාන්‍යයෙන් ගන්නවා මේ කැලිබ්‍රි කියන ෆොන්ට් එක. අපි කැලිබ්‍රි ලයිට් වලටම දාමු කැලිබ්‍රි. නේද? තින් ෆොන්ට් එක. සිහින් ෆොන්ට් එක. ඒ වගේම සිංහලෙන් ඒ ෆොන්ට් එක සමාන වෙනවා මොකද්ද? FM මලිටි. දැන්ට කම්පියුටර් එකේ මේ වගේ කුඩා අකුරු ටයිප් කරන්න පුළුවන්. අර පත්තර අකුරු වගේ තියෙන්නේ. පත්තර එක අකුරු කුඩාවට. හරිද? FM මලිටි. ඕකේ. එතකොට අම්මා කියලා ඊළඟ ටයිප් කරලා තියෙන එක normal type font එකක්. normal type font එක. ඒක මම කැටියෙන් ටයිප් කරලා තියෙනවා. ඉංග්‍රීසි ෆොන්ට් එක නම් Times New Roman.
මේ තියෙන Times New Roman. හරිද? normal font එක. සිංහලෙන් නම් ඒ font එක වෙනවා FM අබය. නැත්නම් අබය bold එකකින් මේ දෙකෙන් එකක් ගන්න පුළුවන්. අබය හෝ අබය bold කියන font එක. ඒකේ අබය bold font එකක් තියෙන්න පුළුවන්. ඉතින් මේ වගේ සිංහල fonts අබය bold වගේ font එකකුත් කුඩා අකුරු හැටියට අපිට සලකන්න පුළුවන්. ඉතින් මේ සිංහල font ඕන තරම් අපිට install කරගන්න පුළුවන් පරිගණකයට. හරිද? සිංහල fonts අපිට ඕන තරම් free දෙන websites තියෙනවා. ඒවයින් අපිට install කරගන්න පුළුවන් ඕන තරම් අපිට fonts, right? FM අබය එතකොට අම්මා කියලා තවත් පල්ලෙහාක් තියෙනවා. ඒක ඇවිල්ලා thick font එක මහතයි. ඒ font එක thick එකක්. එතකොට ඉංග්‍රීසියෙන් Arial black වගේ වෙනවා මේ මහත font එක. Arial black වගේ font එකක් තමයි thick font එක හැටියට සලකන්නේ. Arial black එකක් මහතයි මේ font එක. Arial black. Arial black මෙතන මහත font එකක්. මහතයි වාට පේනවනේ පරිමිතිය වැඩි වෙලා තියෙනවා බෝල්ඩ් කළා වගේ. සිංහලෙන් FM බාසුරු කියලා අපි සලකනවා. තාම ඊටත් වඩා කුඩා ෆොන්ට්ස් ලොකු ෆොන්ට්ස් තියෙන්න පුළුවන්. නමුත් අපි සාමාන්‍ය වැඩ කරනකොට FM බාසුරු. මේක FM අබේ නැත්නම් අබේ බෝල්ඩ්. මේක FM මලිති. ඒක ගොඩක් සිංහල ෆොන්ට්ස් තියෙන්නේ ගෑනු ළමයිගේ නම් වලින්. FM මලිති, FM උමා, FM දිල්රුක්ෂි, DL අනුපමා ගා ෆොන්ට්ස් ගොඩක් තියෙනවා. පිරිමි ළමයි හදලා තියෙනවා ගෑනු ළමයිගේ නම් වලින් තමයි ෆොන්ට් එක දාලා තියෙන්නේ. ඒ වගේ FM DL වගේ ෆොන්ට්ස් ඔයගොල්ලන්ට ගොඩක් සිංහල ෆොන්ට්ස් හොයාගන්න පුළුවන්. නමුත් පොදුවේ ගන්න මේ වගේ ටයිප් කරනකොට මලිති වගේ ෆොන්ට් එකක්, අබය වගේ ෆොන්ට් එකක්, බාසුරු වගේ ෆොන්ට් එකක් ගන්න වැඩ කරන වෙලාවට. ඒ වගේම ඉංග්‍රීසියෙන් ගන්න කැලිබ්‍රි වගේ ෆොන්ට් එකක්, ඒ වගේම Times New Roman වගේ ෆොන්ට් එකක්, මහත මාතෘකාවක් වගේ පෙන්වන්න ඕන නම් Arial black වගේ ෆොන්ට් එකක්. හරි. ඒකට ෆොන්ට් වල තියෙන සුවිශේෂතාවය මම කිව්වා ඉංග්‍රීසි ෆොන්ට් වලත් සිංහල ෆොන්ට් වලත්. ඒ වගේම මම ASCII වල තියෙන සුවිශේෂ අවස්ථා ටික කිව්වා. ඊළඟට අපි එනවා ටයිප් කරන විදිය බලා ගන්න. දැන් අයන්න ආයන්න ඇයන්න ඈයන්න උයන්න උයන්න එයන්න ඒ යන්න කියන ටික අපි ටයිප් කරලා බලමු. right කොහොමද ටයිප් කරන්නේ? මම සිංහල ෆොන්ට් එකකට ඉස්සලා යනවා. සිංහල ෆොන්ට් එකක්. FM ඉමානි ගමුකෝ අපි. ඉමානි කියන ෆොන්ට් එක ඔය ගෑනු ළමයෙකු නමක් තියෙනවා. අයන්න. ඔන්න අයන්න ටයිප් කළා. මොකද්ද මම ගහපු අකුර? keyboard එකෙන් ටයිප් කරේ ඉංග්‍රීසි W අකුර. ඉංග්‍රීසි W අකුර. simple W. ඒ වගේම ආයන්න WD. WD ගහපු වෙනවා මොකද්ද? ආයන්න. simple WD. ටැබ් කර කර මම යන්නේ. ඒ වගේම ඇයන්න. simple WE. simple WE ගහපම ඇයන්න. හරිද? ඇයන්න. simple W capital E. කොහොමද capital අකුරු ගහන්නේ ළමයි? ලකුණු ගහන්නේ කොහොමද කියන කවුරුද? caps lock කරලා හරි සර් shift එකත් එක්ක හරි සර්. හරි. caps lock කරලා ගහන්න නැතුව පුළුවන් තරම් shift එකත් එක්ක ගහන්න බලන්න. මොකද caps lock කරොත් ආයෙ ඒක on off කරන්නත් යන්න එපා. දිගටම ඡේදයක් අකුරු පෙළියක් තියෙනවා caps lock එකට ගමන්නේ. right. ඊළඟට යන්නට පස්සේ අපිට එනවා ඇයන්නට පස්සේ යන්න. simple B. ඇයන්න. simple B ගහපුවා තමයි E අකුර දෙන්නේ. ඇයන්නට. හරිද? capital B. ඊළඟට ඇයන්නට පස්සේ නම මොකද්ද? අයන්න උයන්න. capital W. ඊළඟට ඌ යන්න ගන්න. capital W ඔකට අපි කියන මොකද්ද? ඔය දාන එකට. කොහොම වංගුවක් වගේ දාන එකට මොකද්ද කියන්නේ?
නැද්ද ඈ ගයනු කිත්ත නේද ගයනු කිත්ත නේද ඒක ටයිප් කරන්නේ කොහොමද එක්ස්ක්ලමේෂන් මාක් එක උගල එක්ස්ක්ලමේෂන් මාක් දාන්න ඇති මොකක්ද එක්ස්ක්ලමේෂන් මාක් කිව්වේ අර අහෝ දුක ඉර කිතිත කියලා ඉස්කෝන කාලේ අපි කිව්වේ එක්ස්ක්ලමේෂන් මාක් දාන්න ඇති උගල ඉන්න මේක ඔක තියෙන්නේ කීබෝඩ් එකේ අර ඉලක්කම් තියෙන පේලිය උඩින්ම ඉලක්කම් පේන තියෙන දකුණු පැත්තේ නෙමෙයි උඩින්ම ඉලක්කම් තියෙන පේලිය එක කියන ඉලක්කම උඩින් එක කියන ඉලක්කම උඩින් එහෙනම් අපි ගහන්න ඕන මොකද්ද shift එකත් එක්ක එක shift එකත් එක්ක එක ගහපුව තමයි ඔය exclamation එක ඉංග්‍රීසියෙන් වදින්නේ එක සමානයි exclamation එක සමානයි මොකේද ගයනු කිත්තට right ඒ යන්නත් අපි ටයිප් කරලා බලමු ඒ යන්න මොකද්ද යන්න ගහන්න T simple T A යන්නට simple T A යන්නට simple T capital A simple T capital hari simple hari A අකුර තල කරනවා. ඒතර A වෙනවා. ඉතින් එතනින් එහාට තව අකුරු ඕන තරම් අපිට පුළුවන්. හරිද? මේ තියෙන්නේ ඒ අකුරු ටික හදාගන්න විදිය. අයන්න simple W, ආයන්න simple W, simple D, අයන්න simple W, simple E, ආයන්න capital W, simple W, capital E, යන්න simple B, යන්න capital B, උයන්න capital W, යන්න capital W exclamation, යන්න simple T, යන්න capital T නෙවෙයි එතන එන්න ඕන simple T. simple T, simple A. පැහැදිලිද? ලියා ගන්න ඕන දේ ටික. සමහර අය මේවා දන්නේ අර දීලා තියෙන ඇප් වලින් ගහනවා. ෆෝන් වල එහෙම දිඩි පිටි ගාලා ගහන්න ඇප් වලින් නේද? ට්‍රාන්ස්ලේට් කරන ගහපු මකුරු වගේ සිංග්ලිෂ් ගහපු ට්‍රාන්ස්ලේට් කියලා මේවා තියෙනවා. ඉතින් අපි දැනගෙන නෙවෙයි ඒක කරලා තියෙන්නේ. අපි උඩින් පැනලා ගිහිල්ලා තියෙන්නේ. මේකේ ඇතුලේ තියෙන ගර්භය දන්නේ නැහැ. කොහොමද මේක හැදෙන්නේ කොහොමද උනේ කියලා දන්නේ නැහැ. හරි ඕන තරම් අද මේ විදිහට මගමරුව හැටියට ඉගෙනගෙන තියෙනවා ළමයි. මගමරුව කියන්නේ මොකද්ද? අපිට ඒක මේ කොයි විදිහේ පැවැත්මද තියෙන්නේ මුල මොකද්ද මැද මොකද්ද අද මොකද්ද කියලා කවුරුත් කියලා දීලා නැහැ. මොකක් හරි ඇප් එකක් කවුරු හදලා දීපුම ඒක ගගහ ඉන්නවා. ඒකට ඒක මගමරුවෙක් කියනවා. ඒක කොහේ තැනකදී අපි අතරමං වෙනවා කියන්නේ. මේක ලියා ගන්න ළමයි ඉන්නවද ලියා ගන්න ඕනද නැත්නම් ඊළඟට යන්නද? බලක මයික් ඔන් කරලා පොඩ්ඩක් කතා කරන්න. හරි සර්. ලියාගත්තා සර්. ලියාගත්තා සර්. ඊළඟට මම කියලා දෙනවා ඕගොල්ලන්ට දැන් අකුරු 60ම ඉගෙන ගන්න ඕනේ. මේ අකුරු 60ම දැන ගන්න ඕනේ මෙන්න. සිංහල ඕඩිය තියෙන අකුරු 60. මම ඕගොල්ලන්ට අද අකුරු 60ම ඕගොල්ලන්ට දෙන්නම්. ඒවා print out අරගෙන තියාගන්න. සමහරට ඕගොල්ලන්ගේ හෝඩි එහෙම නැතුව ඇතිනේ. එතකොට ඊටු ටික කොහොමද හොයාගන්නේ? ඊටු ටික ඔයාලා හොයලා හදලා මට ටයිප් කරලා එවන්න ඕන අභ්‍යාසයක් ඇටියට. කොහොමද යන්නේ? insert symbol more symbol එකට ගිහිල්ලා. right මෙහෙමයි කරන්නේ. සිංහල අකුරු ෆොන්ට් එකක් සිලෙක්ට් කරගන්නවා. සිංහල අකුරු ෆොන්ට් එකක්. දැන් මෙතන සිලෙක්ට් කරන්න තියෙන්නේ FM ඉමානි. right FM ඉමානි සිලෙක්ට් කරලා තියෙනවා. ඊට පස්සේ අපි insert යනවා. insert tab එකට ගිහිල්ලා මේ පැත්තේ තියෙනවා symbol කියලා එකක්. symbol වලට වෙනවා. symbol වලට ගිහිල්ලා මේ යටම තියෙනවා more symbol කියලා. more symbol ගියාට පස්සේ ඔයාලට හම්බ වෙනවා විවිධ අකුරු තියෙන මේ වගේ ලිස්ට් එකක්. එකකින් අපි මෙතන එකපාරම සිංහල අකුරු ටික පෙන්වෙන්නේ නැත්නම් අපි මේ ෆොන්ට් කියන ලිස්ට් එකේ ගිහිල්ලා ඩවුන් ඇරෝ එක ක්ලික් කරලා මේක උඩට මෙහෙම ගියලා තියෙනවා normal text. එimhe අපිට සිංහල අකුරු ටික පෙන්වනවා. මේ තියෙන සිංහල අකුරු. ඊතුරු අකුරු ටික ඔක්කොම මේකේ තියෙනවා. හරිද? normal අකුරු තියෙනවා, ස්වර ව්‍යංජන ඔක්කොම තියෙනවා. හල් කිරීම බැඳී අකුරු. ඇද පිලි කොමා කොම්බු ඒ වගේම ඉලක්කම් මේ ඔක්කොම තියෙනවා.
දැන් අපිට දැන් අකුරක් හොයා ගන්න ඕන නම් මෙතනින් ඒ අකුර ක්ලික් කරලා අපි අයන්නම ක්ලික් කරමුකෝ. මේ ක්ලික් කරපු ගමන් යටින් කියනවා ඒ අකුර මොකක්ද කියලා. මේ Latin small letter W. W අකුරු A වෙනුවට එන්නේ. අපි උයන්න සිලෙක්ට් කරමුකෝ. නේ capital W ලු එන්නේ. තයන්න සිලෙක්ට් කරමු මොකද්ද? capital G ලු එන්නේ. සයන්න සිලෙක්ට් කරමු මොකද්ද? I ලු එන්නේ. කයන්න සිලෙක්ට් කරමු මේ L අකුරු capital L. පයන්න මොකද්ද? capital M. දයන්නට මොකද්ද? capital O. රයන්නට මොකද්ද? capital R. තේරුණාද? ඡයන්නට මොකද්ද? P. හරිද? බිඳුවට මොකද්ද? X. උඩු පිල්ලට මොකද්ද? S. හරිද? මේක මොකද්ද? ඇද පිල්ලනේ. පා පිල්ල. Q. මේ හල් කිරීමට A. මේ ඇද පිල්ලට දීර්ඝ ඇද පිල්ලට capital E. තේරුණාද? අකුරු 60ම ඔයාලා මට ටයිප් කරලා අභ්‍යාසයක් කරලා දෙන්න ඕන. හොඳට ඔළුවේ දාගන්න ඒවා. මේවා තමයි අපි ඉගෙන ගන්න ඕන දේවල්. මම අර කිව්වේ අර මගමරු වගේ ඉගෙන ගන්න නැතුව ඉගෙන ගන්න ඕන. right. ඒකට ඒ ස්ටෙප් එකක් ඔයා දැක්කා. excuse me sir. අකුරු 60ම ටයිප් කරන්නේ සර ඉංග්‍රීසි අකුරත් එක්ක එහෙමද? ඔව්. ඔයා ඒක අහපු එකත් හොඳයි. මට ඒක අමතක වෙලා තිබ්බේ. ඉංග්‍රීසි අකුරත් එක්ක මෙහෙම ටයිප් කරලා දෙන්න. ඉංග්‍රීසි අකුරත් එක්ක. එහෙම අකුරු ටික අකුරු අයන්න එහෙම ගිහිල්ලා අවසාන 60 වෙනි අකුරු ෆයන්න. ඊට පස්සේ ඒක හොයාගෙන මෙහෙම W වලින් සමාන අයන්න WD අයන්න ආදි වශයෙන් ගිහිල්ලා හොයාගෙන ටයිප් කරලා Word document එකක් හදලා ඒක PDF එකක් හරි නැත්නම් Word document එකක් හරි මට එවන්න අභ්‍යාසය හැටියට. right. අපි බලනවා how to find the symbol එක දැන් බලුවා. මේ අම්මා කියලා ටයිප් කරන්නේ කොහොමද කියලා. අම්මා කියලා ටයිප් කරන්නේ. මේ බලන්න. සමහර රාජ්‍ය ආයතන වල මේ විදිහට තියෙන අම්මා. සමහර මෙන්න මේ විදිහට තියෙන. මොකද තාම ඇස්කි දන්නේ. ඔහේ කවුරු හරි කියලා දුන්නා ගහන්න මේ වගේ ගහන්න කියලා දුන්නා. පැකේජ් එක මොනවාරි තියෙන ඇප් එකක් කියලා දුන්නා. නැත්නම් අර සිංග්ලිෂ් ක්‍රමයේ දුන්නා. ඔහේ ගාලා එවන. ඉතින් මේවා දැනගත්තම වරදින්නේ නැහැ. කවදාවත් වරදින්නේ නැහැ. තමන් මේකේ ඇත්ත තත්ත්වය දන්නවා. කොහොමද මේක නිර්මාණය? කවුද මේක හැදුවේ? මොකක්ද ඒකේ ස්වභාවය කියලා දන්නවා. මෙතන අම්මා කියලා ගහන විදිහ. මම ගහලා පෙන්නනවා මෙතන ටැප් කරලා. උම්මා උනේ කැපිටල් වෙනවා ඒකයි. සිංහල ෆොන්ට් එකක් FM මාලිති කියලානේ. අයන්නට මොකද්ද? W. මයන්නට මොකද්ද? U. ඊළඟට අල් කරන්න නම් අපි ගහනවා සාමාන්‍යයෙන් ඒ අකුර. එතකොටම වදින විදිය. මා කරන්න අයත් U අකුර ගැහුවා. ඔයා දන්නවා ඇද පිල්ල. ඔය විදිහට සිම්පල් එක. අම්මා කියලා ගහන දේ. හරි ගියේ නෑ. right. දෙවෙනි ක්‍රමයටත් අපි ගහලා බලනවා. W U දැන් උඩු පිල්ල දාන්න අපි ගහනවා ඔය විදිහට එක. S අකුර ගහමු මොහොම වදිනවා. දැන් ඕගොල්ලන්ට තියෙන මෙහෙම වදී කියලා තමයි මම කියන්නේ. right. එහෙනම් හල්ම යන්න කොහොමද කරන්න කියලා දැන් මම ඔයාලට කියලා දෙන්නේ. S කිව්වලින් හල්ම යන්න කරන ක්‍රමය. හල්ම යන්න කරන ක්‍රමය. කොහොමද හල්ම යන්න කරන්න ළමයි? අයන්න මයන්න මුකුත් අත තියන්නේ නැහැ මයනු වලට. ඒ කියන්නේ U අකුර ගහන්න. alt key එක ප්‍රෙස් කරගත්තා. මෙතන ඉන්නේ alt කියලා මම මෙතන දාලා. alt කියලා කීයක් තියෙනවා. alt එක තද කරගෙන අතහරින්නේ නැහැ. දකුණු පැත්තේ තියෙන කීබෝඩ් එකක් අපේ ඉලක්කම් තියෙන කීබෝඩ් එක දකුණු පැත්තේ 0.239 ගහලා අතාරිනවා. ගහමු හල් වෙනවා. අමාරුයි තමයි. ඔය ඩොඩල් ලේසි අර ඇප් එකකින් ගහන එක. නැත්නම් අර සිංග්ලිෂ් શબ્දෙන් ගහන එක ඩොඩල් ලේසි. ඒ වුණාට අපි මේක ඉගෙන ගන්නවා හල් අකුරු හැදෙන්නේ මෙන්න මේ වගේ මොකකින්ද අර අපි කම්පියුටරේ හඳුනාගත්තු කෝඩ් සිස්ටම් එකකින්. alt එකත් එක්ක තමයි ඒක වෙන්නේ. alt 0.239 alt 0.239 ගහපුවම තමයි එතකොට ඒක වෙන්නේ. දැන් අපිට මාකර් හැකියි. හරිද? ඊට උනත් තව වචන කීපයක් ටයිප් කරලා බලමු අපි කොහොමද කියලා. දැන් මගේ නම ටයිප් කරොත් සයන්න ඔය කොහොම ගැහුවොත් වැරදි. එහෙනම් මම ගහන්නේ හරි. ප එකට ගැහුවේ මයන්න. ඒ වගේම හයන්නට ගහන්නේ සෙමිකෝලන් එක. ඩොට් දෙක එකට තියෙන සෙමිකෝලන් එක නේ.
කියන්න මට අමතකයි ඔන්න මම දැන් තියන්න බලනවා insert ගියා symbol ගියා තියන්න මොකද්ද T අකුර ගහන්න සමහර වෙලාවට හිටපු ගමන් ඉතින් අමතකයි ඒක බලන්න ඕන පාරට ඇවිල්ලා බලනවා ඉතින් T අකුර 224 කෝඩ් එකක් 224 ඕල්ට 224 ඔහොම ඕන එකක් අපිට ටයිප් කරන යන්න පුළුවන්. දැන් ඔයගොල්ලන්ට මම එවන ටියුට් ඔක්කොම ටයිප් කරලා හදලා තිනවා ඔය විදිහට. ඕකේ. ඉතින් මේ විදිහට අල්මයනු, අල්වයනු, වියනු, මියනු, අල්රයනු හදාගන්න විදිහ. හරිද? ඒකේ කෝඩ් එක ඔයගොල්ලන්ට හදන්න පුළුවන්. ඉතින් මහන්සි වෙන්න. අර විදිහට අකුරු 60 හෙව්වා වගේ. හරිද? මේ විදිහට කෝඩ් සිස්ටම් එකත් මේ ASCII කෝඩ් සිස්ටම් එක මේක කියන්නේ ASCII කෝඩ් ඒ කෝඩ් සිස්ටම් එකත් ඔයා මේ විදිහට මට එවන්න මෙතනත් tie සෑහෙන ප්‍රමාණයක් A4 පිටි 3-4ක වැඩ කරන්න tie ඉතින් වැඩ කරන ළමයිට වැඩ නොකරන ළමයිට නම් නේද එක A4 පිටුවක්වත් නැති වෙයි ඒක තමයි ඇත්ත කතාව හරි ඒ කොටස පැහැදිලි සිංහල ටයිපින් එතකොට මම ඔයගොල්ලන්ට දෙනවා සිංහල ටයිපින් වල නැතුව යුනිකෝඩ් ගහන ක්‍රමයේද යුනිකෝඩ් එකට ගහපන්. අර මෙන්න මෙතන පේනවා හොඳට බලන්න මේ ඉංග්‍රීසි කියලා තියෙනවා. මේ සිස්ටම් ට්‍රේ එකේ මේක ගත්තාම මේ සිංහල හෙලකුරු වගේ එකක් තියෙනවා. මම ළඟ තියෙනවා ඉන්ස්ටෝල් කරගත්තු software එකක්. ඔයගොල්ලෝ මේක ෆ්‍රී ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. ඉමි කියලා. ඒකට සිංහල තමිල් ඉමි එක. මේක සමහර අයගේ කම්පියුටර්ස් වල දාගෙන ඇති. සමහරව කඩවල වලින් කම්පියුටර් ගන්නකොට මේක දාලා දීලා තියෙනවා. මේක මම මේ වෙලාවේ ඇක්ටිව් කරගෙන නැති නිසා තමයි මෙතන පෙන්වෙන්නේ නැත්තේ. පෙන්වන්නේ නැහැ. මේක මම ඩබල් ක්ලික් කළාම මේක ටක් ගාලා ඉන්ස්ටෝල් වෙනවා සිංහල තමිල් ඉමි කියලා. ඒක net එකේ ෆ්‍රී ගන්න පුළුවන් වාට. Google ගිහලා සිංහල තමිල් ඉමි කියලා ගත්තාම පෙන්වන link එක ක්ලික් කරාම ඩවුන්ලෝඩ් වෙනවා. දැන් මෙතන තියෙනවා මොකද්ද සිංහල කියලා. තමිල් ඕන නම් තමිල් තියෙනවා. සිංහල ක්ලික් කරලා අපි දැන් Word document එකල ගහුවොත් අපිට ඕන දෙයක් ගන්න පුළුවන්. දැන් මේ අර අකුරුලෙන්මයි ගහන්නේ. දැන් එතකොට ඒක වදින්නේ ඉස්කෝලේ පොට කියන. ඉස්කෝලේ පොට කියලා අකුරකින් තමයි වදින්නේ. ෆොන්ට් එක ඉස්කෝලේ පොට. මොකෙන් ඉස්කෝලේ පොත කියලා ඉතින් අපි ගොඩක් රට කියන්නේ. නේ? දැන් අර ඉමානිවත් අබේවත් මොකුත් එන්නේ නැහැ. ඒකේ ෆොන්ට් එක තාම ගත්ත ඉස්කෝලේ පොට. ඉස්කෝලේ පොත කියන ෆොන්ට් එකෙන් තමයි ඒක දැන් ඇවිල්ලා තියෙන්නේ. right. දැන් ඔන්න මම මගේ නම ගහනවා. සයන්න ගැහුවා මොකෙන්ද අය අකුරෙන් හරිද මයන්න ගහනවා යු අකුරෙන් හල් කරන්න කෙලින්ම ගහනවා ඒ අකුර ගහපුවම ඔය හල් අකුර දෙනවා තේනවනේ එම ගැහුවේ දැන් වයඹ කියලා ගහපුවම මේ වා වයන්න ගැහුවා ජේ අකුරෙන් යයන්න ගැහුවා එච් අකුරෙන් හරිද වයඹ අඹ බයන්න ගැහුවා shift එකත් එක්ක යු අකුරෙන් capital U I මේ ඊළඟ ඩොට් එකට තියෙන්නේ කමායක ඩොට් එකට තියෙන්නේ අර පල්ලෙහා තියෙන කමායක අන්න ඒක හයි ස්පේස් තිබ්බා T එකට ගහුවා මම මොකද්ද G අකුර T කරන්න shift එකත් එක්ක S ගැහුවා ඩොට් එක තිබ්බා අර විදිහම ගැහුවේ දැන් ඒක මේ අකුරු ටික පුරුදු වුණාම ඒක එච්චර දෙයක් නෙවෙයි හැබැයි මේ අකුරු ටික පුරුදු වෙන්න තු කීබෝඩ් එකේ තියෙන අකුරු ටික මොනවද කියලා හඳුන ගන්න අයට හරි අමාරුයි ගන්න. හරි. ඒ ගැහුවේ මොකද්ද එහෙනම් ඇප් එකකින් සිංහල තමිල් ඉමි කියන ඇප් එක ඇක්ටිව් කරගෙන. මෙහෙම ගහන්න පුළුවන්. ඔයගොල්ලෝ ජොබ් වලට ගියාම ඒ වගේ ඇප් එකක් දාගන්න. හැබැයි ඔයාලගේ ඔළුවේ තියෙනවා අකුරු ටික. ඉංග්‍රීසි අකුරු ටිකට මොනවද තියෙන අකුරු කියලා. ඉංග්‍රීසි අකුරු වලට තියෙන සිංහල අකුරු මොනවද කියලා වගේ ඔළුවේ හොඳට තියෙනවා. හරිද ළමයි? right. එතකොට මම ඔයගොල්ලන්ට අභ්‍යාසය දෙනවා මේ වගේ English CV එකක් ටයිප් කරන්න. මේ වගේ දල වශයෙන් ඔයාලා English CV එකක් ටයිප් කරගන්න ඉගෙන ගන්න. මේක මම ඔයගොල්ලන්ට දෙනවා. ඔයගොල්ලෝ කරලා බලන්න. ඔයාලගේ තොරතුරු දාලා.
A4 එකට ලස්සනට සෙටින් කරලා තියෙනවා මේක. අපි ඉගෙන ගත්තු A4 කරලා margins set කරලා fonts හරියට අරගෙන හරිද biodata කියන එක වට පේනවා ආසයට නේ වන්දන අපි බය වෙනවා මේ මිනිස්සුන්ගේ මේ mic off කරලා බෙරිහන් දෙන එක වොලිබෝල් ගහනවත් දන්නේ කවුද බෙරිහන් දීපු මිනිස්සයා මම හිතන්නේ නවෝදගේ mic එක තමයි ඔන්ලා තියෙන්නේ නවෝද දෙකයි අනේ sorry sir මේ එහා පැත්තේ මල්ලිලා සෙල්ලම් කරනවා මගේ අතින් වැරදිලා වුණේ සර් ලක් නෑ ඉතින් එහෙම වෙනවා අපිට හිටපු ගම මගේ පොඩ්ඩක් එහෙම ඔෆ් කරගෙන ඉන්න නැත්තම් ගෙවල් වල සමහරලාට නේද එක දේවල් කියා ගන්න ඕනේ දැන් මම වුණත් අපේ ගෙදරත් තියෙනවා සද්දකේ කිව්වා බබාලා 3 දෙනෙක් ඉන්නවා ඒගොල්ලොන්ගේ සද්දේ බලු පැටව 3 දෙනෙක් ඉන්නවා ඒගොල්ලොන්ගේ සද්දේ අරම ඔක්කොම සද්ද තියෙනවා නමුත් මම මගේ වෙනම ඔෆිස් කාමරේ දොර වහගෙන තමයි මේක කරන්නේ ඒ වගේම මම පාරක් අයින් ඉන්නේ මම ඉන්න මගේ ඔෆිස් රූම් එක පාරක් අද්දරම තියෙන්නේ ඉතින් ඒකේ යන වාහන සද්දවල් කෑ ගන්නවා ලොකු ලිඳක් තියෙනවා ගේ ළඟ එතන නානවා කට්ටි තමයි අපි දැන් ගමකනේ මම මේ දවස්වල ඉන්නේ ගෙදර හිටපු ගමන් බීගත්තු අය ඔය ෂොට් එකක් දාගෙන කෑ ගහගෙන සින්දු කෑනවා තවත් කුණු හරප කියනවා අරම තියෙනවා ඉතින් අපි වගේ බේරලා ඉන්න ඕනේ හරි කමක් නැහැ මයික් පොඩ්ඩක් ඔෆ් කරන්න එතකොට ලේසි නැත්නම් වෙන්නේ අපි කෑ ගැහුවා වෙනවා biodata දැන් මේ වගේ biodata කියන්නේ CV කියලා අපි කියන්නේ නැත්නම් මේකට අපි කියනවා CV කියන එකේ curriculum vitae CV කියන්නේ curriculum vitae ජීවදත්ත වාර්තාව කියන එක මේ වගේ දල එකක් ඔයාලා හදන්න ඕනේ ඊට අමතරව ඔයාලා හදලා මට එවන්න ඕනේ ඩවුන්ලෝඩ් කරලා මම එදා කියලා දුන්නා කොහොමද CV එකක් ඩවුන්ලෝඩ් කරගන්න කියලා ටෙම්ප්ලේට් වලින් ඩවුන්ලෝඩ් කරගන්න එක ටෙම්ප්ලේට් වලින් ඩවුන්ලෝඩ් කරලා අලුත් එකක් හොඳ එකක් හදලා එවන්න ඕනේ මේකෙන් පස්සේ දැන් මේකේ තියෙනවා name WPL ලොකු සූරිය හරිද දැන් මෙතන ස්පේස් තිබ්බනම් තා හොඳයි ලොකු සූරිය දැන් මේ තැන් වල ඩොට් තිබ්බනම් තවත් හොඳයි ඒ වගේම ෆුල් නේම් ඒ කෙටි නමෙන් කියවෙන්නේ මොකක්ද කියන එක sex ස්ත්‍රී පුරුෂ භාවය address ලිපිනය ටෙලිෆෝන් දුරකථනය date of birth කියන්නේ මොකද්ද උපන් දිනේ ඒතර මේ උපන් දිනය ඔය විදිහට ටයිප් කරන්න අපිට පුළුවන් age එක religion බුද්දිස්ම මෙතන වැඩදී religious kind of spelling කියන කවුරුයි ස්පෙලිං පොඩ්ඩක් දාමු බුද්දිස්ට් හරි අපි ඒක හදාගමු ඊළඟට NIC national identity card number එක father's name තාත්තගේ නම ස්කූල් කියන එකට අල්මා මේටර් කියලා කියන සමහරවිට අල්මා මේටර් දන්නවද ඒක අල්මා මේටර් කියලා දාපුවා නිකන් පොඩි හොඳ ගතියක් තියෙන එක හරිද ප්‍රොෆෙෂනල් ගතිය এডুকেෂනල් ක්වොලිෆිකේෂන් අධ්‍යාපන සුසුකම් කියලා ඔය විදිහට CV එක හදා ගන්න පුළුවන් මේ තැන් වල ටැබ් කරලා තියෙන්නේ මේ ලයින් එක ටැබ් කරලා තියෙන්නේ මේක ඔක්කොම ටැබ් තියලා හදලා තියෙන්නේ ස්පේසස් වලින් එහෙම කිසි දෙයක් කරන්න එපා දැන් කවුරු හරි මේක හදන වෙලාවට මෙහෙම කරලා ස්පේස් තියලා තියන්න යන්න එපා. එතකොට ඒක වැරදි. ටැබ් කියලා කී එකක් තියෙනවා කීබෝඩ් එකේ ඔයගොල්ලෝ දන්නවා. ඒකෙන් ටැබ් තියපුවොත් ටැබ් වලට මේක සෙට් වෙන එක ගානට එනවා. නැත්නම් සරපෙක් ගියා වගේ මේක තියෙයි. ඒ වගේම ඔයාලට පේනවා මේ ෆොන්ට් එක Arial black වලින් 16 මේ ෆොන්ට් එක Times New Roman වලින් 14. හරිද මේවා Times New Roman වලින් 14. හැබැයි මේ ෆොන්ට් මේ සෙට් එක bold කරලා තියෙනවා. bold. ඒ විදිහට මේ පේලි මෙහෙම මේ පේල් ටික ඔක්කොම එහෙම එකකින් පස්සේ එකක් එන්ටර් කරලා තියෙන එක ලයින් එකක්.
එක ලයින් එකක් එන්ටර් කරලා තමයි මේ අතර පරතරය තියාගෙන තියෙන්නේ. ඊට පස්සේ අපිට පරතරය මදි වගේ නම් අපිට පුළුවන් අපි ඉගෙන ගත්තා මේ අතර පරතරය හරියටම පල්ලෙහාට සෙට් වෙන්නේ නැත්නම් මෙතෙන්ද සෙට් වෙන්නේ නැත්නම් මේ ලයින් එකට හරිද මාජින් ලයින් එකට සෙට් වෙන්නේ නැත්නම් මේක අර ඊඩ ගොඩ පල්ලෙහා ඉතුරුනොත් එහෙම අපිට පුළුවන් මේ ටික ඔක්කොම එකට කරලා මොනවා කරන්නද සිලෙක්ට් කරලා එහෙම සිලෙක්ට් කරලා අපිට මොනවද කරන්නේ මෙන්න මෙතනින් අපි ඉගෙන ගත්ත පහුගිය දවසේ මාජින්ස් වැඩි කරගන්න මේ 2.5 3 වගේ එහෙම නැත්නම් ලයින් ස්පේසින් කොච්චරද කියලා ගිහිල්ලා ලයින් ස්පේසින් මෙතනින් හදා ගන්න පුළුවන් කියලා මම ඔයගොල්ලන්ට කිව්වා මෙතනින් මල්ටිපල් දීලා එක්ස්ට්‍රැක්ට් දීලා වෙලා හදා ගන්න පුළුවන් කියලා මම ඔයාලට කිව්වා ඒ වීඩියෝ එක බලන්න එක තේරුණා. එදින අපිට පුළුවන් මේ අතර පරතරය හදන්න. මේ අතර ලයින් ස්පේසින් එක හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා I hereby certify මෙතන by වෙන්න ඕනේ. I hereby certify that the above details are true and accurate to the best of my knowledge. ඩේට් එක දැම්මම වගේ ලස්සනට පහලට අස්සන් print out කරලා ඊට පස්සේ දිනේ එතන දාගන්න පුළුවන් පෑනේ signature of applicant ආයතන කරුගේ අස්සන කියලා. ඔක තල එක අඩුම තරම ඔය එකක්වත් හදා ගන්න පුළුවන් වෙන්න ඕනේ. මම දන්නවා මෙතන කම්පියුටර් වලින් වැඩ කරන ළමයි ටිකක් ඉන්නවා හොඳට. ඒගොල්ලෝ මේවා එකක් හදලා එන්න. ඊට පස්සේ මේ හරියම ෆොටෝ එකේම දාලා ඉවත් කමක් නැහැ. ඊළඟට අර ඩවුන්ලෝඩ් කරලා මේ වගේ ගිහිල්ලා අපිට පුළුවන්. ඇප් එකක් ඩවුන්ලෝඩ් කළා මම දැකලා මේ දෙන ලස්සන CV එක. CV එක හදලා ඔයගොල්ලන්ට එවන්න පුළුවන්. එකක් ඩවුන්ලෝඩ් කරලා ඒ වගේ මේ තියෙන තවත් ඒ වගේ CV. resume කියලා කියන්නේ CV කියන එක. resume. හරිද? resume කියන්නේ CV. ඒ වගේ මේක ඇති ඒ වගේ කීපයක්. වැඩ කරන ළමයිට ගොඩ දේවල් තියෙනවා මේක ඇතුලේ වැඩ කරන්න. ඒවා කරලා එවන්න ඔයාගේ දක්ෂතාවය එතකොට තනින් තියෙනවා. ඒ වගේම සිංහල CV එකකුත් තියෙනවා. දැන් සිංහලෙමුත් එකක් ටයිප් කරලා එවන්න ඕන. මෙතන සිංහල CV එකක්. ජීවදත්ත පත්‍රිකාව නැත්නම් ජීවදත්ත වාර්තිකාව නම හරිද? මේ විදිහට දාලා සෙට් කරලා මේකට හොඳට කරන්න පුළුවන් නම් මේකට හොඳටත් කරලා එවන්න පුළුවන්. මේකට වඩා හොඳට කරන්න පුළුවන් ළමයි මේකට වඩා හොඳට ලස්සනට කරලා එවන්න. right. ඊළඟට අද අපි කතා කරනවා තව එකක් cover page. එන්න මේ වගේ cover page එකක් හදන්න. මේ cover page එකත් ඔයාලා හදන්න ඕන. මේ cover page එකේ තියෙන ලක්ෂණ ටික මම ඔයාලට උගන්වන්නම්. ඒකට ඒක ඔයගොල්ලෝ ඒ විදිහට එකක් හදලා එවන්න. මේකට වඩා හොඳට හදන්න පුළුවන් අය මේකට වඩා හොඳට හදලා එවන්න cover page එකක්. මේක දෙන introduction to computer diploma course for ICT. ඊට image එකක් දාලා තියෙනවා. මේ විදිහට image එකක් දාගෙන student information කියලා මේ ටික text box එක type කරලා තියෙනවා MIT campus කියලා තියෙනවා. ඊට අමතරව board එකක් දාලා තියෙනවා. ඊට අමතරව board color එකක් දාලා තියෙනවා. right අපි step ටික ඉගෙන ගමු. okay දැන් මම මේ ටික ගන්නම් copy කරලා මොකද මේවා type කරගෙන ඉඳගත් වෙලා යන නිසා. ඔයාලා type කරන් දාන්නවා. මම new file එකක් ගත්ත control n දාලා. control n ගාලා new file එකක් ගත්තු ගමන් මොකද මම කරන්නේ layout කියලා size එකේ excuse me sir okay ඔය homework ටික සර් group එකට දානව නේද කරන්න ඕන ටික ඔව් homework ටික දානවා ඔයදේට දැම්මා මේවා තිබුණොත් එහාට මෙහාට වෙලා අරයට මේක ගිහිල්ලා තිබුණොත් මේක මොනවද අපි කරගන්නේ මේක ඔක්කොම select කරලා center කරගන්නවා දැන් ඒකලා center කරගත්තා හරි දැන් මේ fonts ඔයගොල්ලෝ ළඟ නැත්නම් මේ જાතිය fonts ඔයාලා මේ තමන්ගේ තියෙන font එකකින් හදන්න. දැන් අපි thick font දන්නවා, thin font දන්නවා, normal font දන්නවා. මේ වගේ ඔක්කොම තියෙන thick font මහත font එකකින් මේ හදලා තියෙන්නේ. මේ fonts නැත්නම් දැන් Algerian වගේ font තියෙනවා. හරිද? ඊළඟට Arial Bax තියෙනවා. ඊළඟට Bernard MT වගේ fonts හැම කම්පියුටර් එකකම තියෙනවා. ඒව නැත්නම් ඒ ගැන හිතන්න එපා. ඔන්න මම ඒක හදුවා. ඊට පස්සේ මේ කියන්නේ මොකද්ද? image එකක්. මේ වගේ image එකක් අපිට පුළුවන්
ඕනනම් ඕකම දාන්න මේකෙන් එහෙම නැත්නම් ඉමේජ් එක අපිට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. දන්නවනේ. මේ වගේ ගිහිල්ලා Google වලට ගිහිල්ලා අපිට පුළුවන් PC හරිද? PC කියලා ගහන්න. අපෝ සමහර වගේ PC ඉබම් පොලිස් කාරෝ පේනනවා. මෙතන PC. ඔයගේ PC එකක් අපිට ඕන අරගෙන දාන්නත් පුළුවන්. හරි. ඉමේජ් එකක් අරගෙන දාන්න පුළුවන්. මේකක් උඩ ක්ලික් කළාම ඒ වගේ ඒවා පෙන්වනවා. තමන් කැමති එකක් අරගෙන දාන්න. අපි හිතමු අපිට මේක ඕන කියලා. හරිද? මේක උඩ ක්ලික් කළාම ඒක ලොකු වෙලා පේනවා. ඒක ඕනනම් අපිට right click කරලා save as කියලා download කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් copy image කියලා copy ගන්නත් පුළුවන්. ඒවා දන්න ඇති කියලා මම හිතනවා ඔයගොල්ලෝ. එතෙන්ද ගිහිල්ලා ඒක paste කරගන්න. control V කරලා paste කරගත්තා. ඊට පස්සේ ආපු image එක අපිට කුඩා කරගන්න ඕනේ. image එක කුඩා කරගන්න ඕන නිසා මම picture format එකේ ගිහිල්ලා මේකේ wrap text එකේ square කියන එක දාගන්නවා. wrap text එකේ square කියන එක දාගන්නවා. හරිද? ඊට පස්සේ අපි මේ මුල්ලකින් අල්ලලා කුඩා කරගන්නවා. මම මේකේ images ගැන කතා කරන වෙලාවක් තියෙනවා. ඒකට මේ ටික කියලා දෙන්නම් තව වතාවක්. image එක දැම්මා. එහෙම නැත්නම් insert කියලා image එක අපිට තියෙනවා නම් ගන්නත් පුළුවන් picture කියලා. මෙතෙන්ද ගිහිල්ලා. picture කියලා අපිට displays එකෙන් නැත්නම් online pictures කියලා online අපිට ගන්නත් පුළුවන්. right ඊට පස්සේ අපි මෙන්න මේ text box එකේ type කරන විදිහ ඉගෙන ගමු. text box එකේ text box එකක් ඇඳ ගන්නවා. insert shape text box වගේ text box එකක් ඇඳ ගන්නවා. ඉඳගෙන ඒකේ අපි font එක select කරගන්න මෙතෙන්ද ගිහලා මේක Times New Roman වලට වගේ දාගන්නවා අපි. එම type කළාම එනවා. අය හොය යන්න ඕනේ keyboard එකෙන් TIME කියලා type කරුවාම Times New Roman මෙතන පෙන්නනවා. දැන් enter එකක් දාපුවම Times New Roman අපිට මෙතෙන්ද එනවා. ඊපස්සේ font එක ලොකු කරගන්නවා. අපි සාමාන්‍යයෙන් මේකේ font එක බලමු කොච්චර වගේ තියෙන්නේ කියලා. මේ කරලා තියෙන එකේ font එක 26න් කරලා තියෙනවා. එච්චර ලොකු වෙන්න ඕනේ 26ට. බලමු. දෙක වගේ කරමු. Student information. Student information enter කරනවා. enter කරලා මොනවද student information තියෙන්නේ මේකේ? name, student number, course, batch. name. හරිද? name කියලා අපි tab එකක් ඕනනම් තියෙනවා. කියලා dot එකක් තියෙනවා. ඊපම අපිට පේනවා පල්ලයට වැටෙනවා වැඩි වුණොත් නේද backspace කරලා ඕන ගන්න. ඊට මේක copy කරනවා. මේක ටික copy කරනවා. එහෙමයි මේ වගේ කරන්නේ. නැත්තම් මේ line පේලිය මෙහෙ යනවා. copy කරලා enter කරලා paste කරනවා. copy කරලා enter කරලා paste කරනවා. right. enter කරලා paste කරා. දැන් තියෙන්නේ student name මෙතන name කියන එක ලගන්නේ student number කරගන්න. ඊළඟට age තියෙන්නේ. course branch තියෙන්නේ. course and branch මෙතන course කරගන්නවා. මෙතන branch කරගන්න. ඔය විදිහට මේක ඕන ගානට හදා ගන්නවා. අඩු වැඩි කරගන්නවා. මේක bold කරගන්නවා. ඕන තාටිය ලොක් කරගන්න පුළුවන්. center කරගන්නවා. දැන් ගානට ඉලා තියෙන්නේ. ඒ විදිහට. right ඊට පස්සේ යටින් තියෙන මොකද්ද? Wayamba IT campus කියලා. font එක ලොකු නිසා යන්නේ font එක කුඩා කරගන්න.
මේක චේන්ජ් කරගන්නවා තව ටිකක් අපි ෆොන්ට් එක වෙන ෆොන්ට් එකකට දානවා. ඔන්න පීරියල් බ්ලැක් වලට දාලා මේ බොක්ස් එක තව ටිකක් උඩට අරගෙන මෙහා මෙහාට ගමු. අපිට ඕන මේ ලයින් එක පහළට අදින්න පුළුවන් මෙතන මාර්ජින් ලයින් එක. ඉතින් පහළට එනවා. ඔන්න YMYT කැම්පස් ආවා. එතන IT කියන එක කැපිටල් කරගමු අපි. right center එක නමකට center කරන shortcut එක control E. right ඔය විදිහට තමයි ඔක හදලා තියෙන්නේ. ඉතින් මේක ඔන්නම් මෙතන දාන්නත් පුළුවන්. design ඔය ආතේ තියෙන්නේ. design දන්න අය තව design කරගන්න. මේක තව ඔන්න උඩට ගන්න පුළුවන් මේ විදිහට. මේක මේ පැත්තෙන් මෙහෙම අදින්න පුළුවන් මෙහාට. ඔය විදිහට අදලා හදා ගන්න පුළුවන්. අපි ඉගෙන ගත්තු design ටික ඔය තියෙන්නේ. අපි ඉගෙන ගත්තු වැඩ ටික. control star bracket වලින් ඉඩ ගන්න පුළුවන්. ඉඩ අඩු කරන්න පුළුවන්. ප්‍රසර එක කුඩා කරන්න පුළුවන්. එතකොට ඔන්න ගන්න එනවා. හොඳයි. ඔන්න අපි හැදුවා. දැන් ඊට පස්සේ අපි දානවා මේකට බෝඩ් එකක්. කොහොමද බෝඩ් එකක් දාන්නේ? borders and shading. home එකේ borders කියන එකේ borders and shading වලට ගිහිල්ලා මේකට අපි දානවා මේ වගේ 3D board එකක්. 3D කියන එක select කරලා ඒකේ 3D මේකේ pattern එක ඕනනම් ගන්න පුළුවන්. ඕන අපිට color එකකුත් ගන්න පුළුවන්. ඔය විදිහට. හලෝ ඔකේ කරපුවම right මෙතෙන්ට වැටුනේ. borders and shading. page border මේක page board එකට යන්න ඕනේ. මේ borders තිබුණොත් හරියන්නේ නැහැ. page board එකේ 3D හරි මේ ඕන එකකට ගියා. අපි border pattern එක select කරගත්තා. ඔන්නම් color එකකුත් ඒකට දීලා මොකක් හරි ඔකේ කරපුවම board එක වැටෙනවා. board එකක් දාගන්න ක්‍රමය. page color. design වල තියෙනවා page color කියලා. design වල තමයි page color එක තියෙන්නේ. අපිට ඕන color එකක් දැන් දාගත්තා. මම කැමති color එකක් දාන්න පුළුවන්. ඒ වගේම more colors, ඒ වගේම අපිට කියලා fill effects කියලා මේකේ shading වගේ තියෙන colors දාන්න පුළුවන්. shading වගේ තියෙන. හරි. shade වෙන්න අපි ගත්තොත් මේ වගේ two colors ඕනනම් two colors select කරලා අපිට color දෙකක් වෙන්න දාන්න පුළුවන්. two colors. vertical ද කොහොමද මේක set වෙන්නේ කියලා අපිට හදන්න පුළුවන්. අදලා color දෙකක් වෙන්න අපිට දාන්න පුළුවන්. මේ විදිහට pattern එක අපිට select කරන්න පුළුවන්. දාලා ඔකේ කරපුවම colors වැටෙනවා. right. අදෝකත් අභ්‍යාසයක් ඔයා කරන්න ඕන. මේකටත් අපිට color එක දා ගන්න පුළුවන්. color ගිහිල්ලා මේ box එක ඇතුලේ අපිට color එක select කරන්න පුළුවන්. මෙතන තියෙනවා shape format එක ඒකේ ඇති fill color shape fill එකකින් අපිට පුළුවන් color එකක් දාගන්න. එහෙම නැත්නම් no fill කිව්වහම අර color එකම ගන්නවා. no fill කිව්වම මේ අර color එකම ගත්තා. color එකක් දාන්න ඕන නම් මෙතෙන්ද ගිහලා තමන් කැමති color එකක් ඒකට දාගන්න. ඉතින් ගොඩ පාට දාගන්නේ. ගොඩ පාට දාගත්තාම කැතයි. මේ වටේ line එක අයින් කරන්න ඕන නම් මේක ඇතුලේ මේක හැදුවා වගේ ගන්න ඕන නම් shape outline වලට ගිහිල්ලා no outline කිව්වොත් මේක outline එක නැතුව තියෙනවා. ඒකේ අහන්න මොනවද තියනවද ළමයි? ඒ අභ්‍යාසය අහන්න මොනවද තියනවද වලට? අන්න නෑ නේද? මේක හදලා එවන්න. අපි බලනවා කොහොමද අපි කරන වැඩක් front එක back එක
ඉන්සයිඩ් කියලා හදාගන්න විදිය. අපි වර්ඩ් වලින් කරන වැඩක් අපි හිතමු ෆයිල් කව එකක්. ඔයා ක්ලාස් එකකට ගියපුවම ඔයාට හම්බ වෙනවා ෆයිල් කව එකක්. දැන් ඔයා කැම්පස් එක ඇතුළට ආපු ළමෙක් වුණා නම් ඔයාට ෆයිල් කව එකක් හම්බ වෙනවා මේ කැම්පස් එක ඉගෙන ගන්න ආපු ළමෙක් නම්. නමුත් දැන් ඔයා ඉගෙන ගන්න ආපු ළමෙක් නොවන නිසා අපි මේ ෆයිල් කව එකක් දෙන්න විදියක් නැහැ. එනම් හැමෝටම ෆයිල් කව එකක්, ඒ වගේම බෑග් එකක්, ඒ වගේම යුනිෆෝම් එකක් වගේ දේවල් ඔක්කොම හම්බ වෙනවා. අපි ඔන්ලයින් නිසා කිසි දෙයක් අපිට ලබා ගන්න හැකියාවක් නැහැ. right. අපි බලමු කොහොමද පිටු දෙකකට මේකේ ඉන්සයිඩ් එක, බෑක් එක, ෆ්‍රන්ට් එක හැටියට හදාගන්න කියලා. ෆයිල් කවර් එකක් පෙරලනවා වගේ. දැන් ඔයාට ඒ වගේ වැඩ ඔෆිස් වලට ගිහම කරන්න තියෙනවා. right. අපි යනවා new page එකට. new page එකට ගිහිල්ලා මම මේක කරගන්නවා A3 layout කියලා මම මේක කරගන්නවා. මොකද ළමයි A3 දැන් size කියලා A3 කරගන්න. ඔයගොල්ලෝ A3 කොළ දන්නවද? A3 එකේ මම හදා ගන්නවා මේකේ orientation එක landscape. දැන් ඔන්න landscape තියෙනවා. හරිද? මේක ඔන්න මම page දෙකකට කඩා ගන්නවා. home ගිහිල්ලා home design insert columns වලින් 2 කියලා කඩා ගන්නවා. දැන් දෙකකට තියෙන්නේ මේකේ. පිටු දෙකක්. කොහොමද මම කතා කරන්නේ layout වල columns වලට දෙකකට කඩා ගත්තා. දෙකකට කඩාගෙන මේක මම box එකක් දා ගන්නවා මේකට. box එකක්. ඔයාලට පිටු දෙක පේන්න. මෙතනින් ගිහලා මම rectangle වල box එකක් දා ගන්නවා. ඔය විදිහට. මේක එක box එකක්. මේක මම fill එක අයින් කරනවා no fill කියලා. control D ගහනවා. මේක මෙහෙම select වෙලා තියද්දී control D shortcut එක මම ඔයාලට ගන්නවා. object copy එකක්. control D ගහපුවම තව copy එකක් එනවා. මෙන්න අනිත් copy. දැන් මේක front එක. මේක front එක. අපි හිතුවත් අපි මේ හදපු එක ගෙනලා දැම්මොත් සම්පූර්ණම copy කරලා control C ගහලා copy කරලා මම මෙතන දානවා control V. ඔන්න ඒක ආවා. දැන් මේ adjustment එක කරන්න ඕන. අර පිටුව නෙවෙයිනේ මේක. මේවත් එහාට මෙහාට පන්න. පොඩ්ඩක් උඩට ගත්ත හිතව. ඔන්න. පළවෙනි පිටුව. දැන් ඔන්න මේක මෙහෙම ගන්නවා. ඒක background එක හැටියට තියා ගන්නවා අපි. board එක හැටියට. හරිද? ඕක දැන් ඔහොම දැම්මොත් හරියයිද? ඕක ඔහොම දැම්මොත් එහෙම ඕක ওই ෆයිල් එක ඇතුල් පැත්තට නැමෙන්න ඕන. ඔය ෆයිල් එක දෙකට මැදින් මෙන්න මෙතනින් පිටපැත්තට නැමෙන්න ඕන. මේක නැමෙන්න ඕන කොහොමද? මෙතනින් පිටපැත්තට. මෙන්න මෙතනින් අනිත් පැත්තට නැමෙන්න ඕන. දෙකට මැදින් නමපුවම මේක මෙතෙන්ද දැම්මොත් මේක වෙනවා මොකද්ද? නමපුවම පිටිපස්සේ කෑල්ල. එහෙනම් ඒක දාන්න උන අපි කොයි පැත්තටද? අනිත් පැත්තට. right මම ඔයාලට තේරෙන්න තමයි ඔය පැත්තට දැම්මේ. දැන් ඔයාලට වැටෙනවා. දැන් දාන්න ඕන පැත්ත හදන්න ඕන. ෆ්‍රන්ට් එකක් හදනවා නම් මෙහෙම A3 වගේ කොලයක මේ සෙට් එක තියෙන්න ඕන. අපි මුල පිටුව හදන්න ඕන. හරිද? control X ගහලා මම ඒක ගත්තේ. control X එකෙන් cut වෙනවා කියලා ඔයගොල්ලෝ දන්නවා. නේද? ඊළඟ පිටුවට මම මෙහෙම එන්න. control Z ගහන්නේ. control X ගහපුවම cut වුණා. මම මේ board එක පොඩ්ඩක් මේ පැත්තට දාගන්න. දාගෙන cursor එක මට ගේන්න ඕනේ මේ පැත්තට. හරි box එක අපි දාගමු පස්සේ.
ඔන්න මම කර්සර් එක ගෙනාවා මේ පැත්තට. මට පේ හොඳට හැදීගෙන ගියොත් තමයි පේන්නේ. control V ගහුවා. control V ගහපු මේ ටික ආවා. delete button එක මම ගහපුවම මේ අවශ්‍ය ටික එනවා. මේක කියලා ඇවිල්ලා නැහැ. මම මේක copy කරලා මේක මෙතන ඇදලා දාන්න. මේකත් මට box එක පිටින් මේ පැත්තට ඇදලා දාන්න පුළුවන්. YMYT campus කෙනෙක් යට තියෙන්න ඕන. ඒ විදිහට මේ හරියට එක්ක ඔය දැන් ෆ්‍රන්ට් එක. මේ පැත්තේ බෑක් එක. මට ඕන දෙයක් මේ පැත්තේ දාලා හදන්න පුළුවන්. අපි තුමා මේ පැත්තට ඉමේජ් එකක් දානවා කියලා. Insert picture this device. මම මේ pictures ගැන පාඩමක් තියෙන එක පස්සවට කියලා දෙන්න. ඊළඟ දවසක. control D ගහලා මේක අරගෙන මේ පැත්තට දාගන්න. right. අන්න front එකයි back එකයි. දැන් මෙතනින් නමපුවම මේක මුල පිටුව වෙනවා. මේක මොකද වෙන්නේ? අග පිටුව වෙනවා. මුල පිටුව අග පිටුව. හරි? මේ තියෙන්නේ inside එකේ front එකයි back එකයි. inside එකේ left and right corner දෙක මේ තියෙනවා. ඒ කියන්නේ ඇතුලේ type කරන දේවල් file cover එක සමහර දේවල් type කරනවනේ. මේ තියෙන inside එක. තේරුම් නැති කවුරු එනවනම් වීඩියෝ එකයි පාරක් බලන්න ඕනේ. ඉතින් මෙන්න අභ්‍යාස. මේ අභ්‍යාස ඔයගොල්ලෝ කිරීමෙන් තමයි වගේ මේ ඇප්ලිකේෂන් එක ඔයා දන්නවා වෙන්නේ.
ටයිප් කරන්න විතරක් නෙවෙයි වර්ඩ් ගොඩක් වැඩ වලට ගන්න පුළුවන්. මේක ඉන්සයිඩ් එක. ඉන්සයිඩ් එකේ අපිට ඕන වැඩ කරගෙන යන්න පුළුවන්. මෙතන මේකත් කොලේ දෙකට මැදින් නම් මේක මුල පිටුව මේක අග පිටුව වෙනවා. හරිද? right. මේ අභ්‍යාසෙත් මම ඔයගොල්ලන්ට එවනවා. මේකත් මට කරලා එවන්න ඕන. හරි. එහෙනම් අදට වර්ඩ් ඩෙසින් ඉවරයි. ගැටලු තියෙනවද ළමයි? මේ හදපු ගැටලු තියෙනවද කාට හරි? මේක print out එකම අරගෙන හදලා බලන්න පුළුවන්. ඔයාලට print කරලා එහෙම බලන්න පුළුවන් හදලා. මේකත් අපිට ඕන නම් දාන්න පුළුවන් මොකද්ද? සර් මේකේ page දෙකක් අතර සර් දෙපැත්තට ඈ page දෙකක් නේද මේ ඇවිල්ලා තියෙන්නේ දැන් මේකේ. ඔව් page දෙකක් මම මේ කුඩා කරපු නිසා ඔය විදිහට පේන්නේ. මේක විශාල කළොත් එහෙම එකක් යට එකක් යටින් යටට තියෙන්නේ නැත්තම් සර් යටින් මේක විශාල කරොත් තමයි තියෙන්නේ. කොහොමද යටින් තියෙන්නේ? යටනේ යටින් අතට තියෙන්නේ. හරි. ප්‍රශ්න තියෙනවා අහන්න ළමයි. මම හිතනවා ඔය එකක් කරපුවම ප්‍රශ්න ඇති ඕන තරම්. Sir, excuse me. අන්න. Sir, මගේ 2007 තියෙන්නේ Windows එක. ඔව්. ඒ වුණත් සමහර ප්‍රැක්ටිකල් කරද්දී පොඩි පොඩි වෙනස්කම් වෙනවා. එහෙම ගැටලුවක් නෑ නේද sir? ඔව් Windows නෙමෙයි පුතා ඔයාගේ ඇත්තේ 2007. මගේ ඇත්තේ Office package එක 2007 නේද? ඔව් sir, office package එක. sorry. එතන ගැටලුවක් නෑ. එහෙම දැන්ට තියෙන එකෙන් කරන්න. no problem. ඔය කෝකෙත් එකම දේ තමයි තියෙන්නේ. අර අපි පාවිච්චි කරනකොට තමයි අපිට පොඩි පොඩි වෙනස්කම් දැනෙන්නේ. හැම එකේම එක විදිහ තමයි තියෙන්නේ. menus වල පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. ෆයිල් කවර් එක. දැන් ඔගේ Corel Draw වලිමුත් ඔහොම කරන්න පුළුවන්. ඔය වල ලස්සනට Corel Draw වලින් කරයි. වැඩ දාලා. net ළමයිට තේරුණාද ඒ සිස්ටම් එක කරපු හැටි? කාට හරි නොතේරෙන කෙනෙක් ඉන්නවනම් ටක් ගාලා කියන්න ඉවර කරන්න යන්න. ඊට පස්සේ ඊළඟ මැනේජ්මන්ට් කොටසට යනවා අපි. එන හැමෝටම තේරෙලා ඇති. විනාඩි 10කින් ලින්ක් එක දෙන්න මැනේජ්මන්ට් එකට එන්න. Thank you very much. Thank you, sir. Okay, sir.